නමෝ බුද්ධාය. ජීවිතයේ සතුට සොයාගෙන යන්නට අපි බොහෝ කරුණු කාරණා සිදු කරනවා. හැබැයි ජීවිතයේ නියම සතුට සොයාගෙන යන්නට අපි නිවැරදි මාවත තවමත් සොයාගෙන නැතිවන්නට පුළුවන්. ජීවිතයේ නියම සතුට සොයා ගන්නට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම ඔබට උපකාරී වන බව අප සිහිපත් කළ යුතුයි. ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලිය අන්තර්ජාල අවකාශය මේ සියල්ල තුලින්ම ඔබට මෙකී ශ්‍රී සද්ධර්මය අප ගෙන එනවා. අද දවසේදී ඉරිදා දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නට සූදානම්. අද දවසේ වැඩසටහනට දායකත්වය ලබා දෙන පින්වත් පිරිස අප පළමු කොටම සිහිපත් කළ යුතුයි. අද දවසේ වැඩසටහනට දායකත්වය ලබා දෙනවා එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ක්‍රිෂාන්ති ජයකොඩි මහත්මිය, නිශාන්ති වීරතුංග සොයිරිය, මංජුල වීරතුංග සොයිරා, නෙලූෂා වීරතුංග දියණිය, හසන්ත වීරතුංග පුතුණුවන්, දයන් ජයකොඩි පුතුණුවන්, සොරායා දියණිය, නොයා දියණිය සහ රෝසි වීරතුංග මෑණියන් තමයි අද දවසේදී මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම අපේ ජීවිතයට වටිනා කියන දේවල් එකතු කරන බව ඔබට එදිනෙදා ජීවිතය තුළින් අත්දැකීම් ඇති. එනිසා උන්වහන්සේ දේශනා කළේ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන්ම අසන්නට ලැබෙනවා නම් එයත් වටිනා කාරණයක්. අද ඉරිදා දවසේ සතියන්තයේදී ඔබේ ජීවිතය හරවත් කරන්නට අප සූදානම් එකී දේශනාවන් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේදීත් ඔබ වෙනුවෙන් එම දේශනාවන් සිදු කරන්නට වැඩම කර සිටිනවා. උන්වහන්සේ ඔබ වෙනුවෙන් කරුණාවෙන් එලෙස වැඩම සිටිනවා. ඉතින් උන්වහන්සේව මේ මොහොතේදී নমස්කාර පූරකව පිළිගන්න අතරවාරේ අපි උන්වහන්සේට ආරාධනා කර සිටිනවා එම දේශනාව සිදු කරන්නට. Sadhu, sadhu, sadhu. Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanata samada buduhimi saranayami. Namaskara veva damruvanata samada sadham saranayami. Namaskara veva sangaruvanata samada mahasangha saranayami. Namaskara veva tunuruvanata samada tisarana saranayami. Sadhu, sadhu, sadhu. ඔබ අප සියලු දෙනාට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මනුෂ්‍ය උපතක් ලබාගත් කෙනෙකුට අහන්න ලැබෙන දේවල් ගොඩාක් තියෙනවා. එතකොට මේ අහන්න ලැබෙන දේවල් අතරින්, කියවන්න ලැබෙන දේවල් අතරින්, බලන්න කරන්න ලැබෙන දේවල් අතරින් බොහෝ මිනිස්සු බොහෝ දේවල් කියනවා, බලනවා, කරනවා. හැබැයි මේ දේවල් අතරින් දුර්ලභම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මොකද මිනිස්සු කියවන දේවල් ගොඩාක් තියෙනවා. බලන දේවල් ගොඩාක් තියෙනවා. අහන දේවල් ගොඩාක් තියෙනවා. එතකොට මේ දේවල් වලින් අහන කියන බලන වගේ දුර්ලභම දේ තමයි නිර්මල බුද්ධ වචනය.
මොකද සමහරුන්ට ආශාවල් ජීවිතයේ තියෙනවා අහිංසක නිර්මල බුද්ධ වචනේ ජීවිතයට අහන්න ඕන කියලා. මම බුද්ධ වචනය දැනගන්න ඕන කියලා. සමහර වෙලාවට එහෙම අහිංසක ආශාවල් තිබුණට එයාලට ඒ නිර්මල බුද්ධ වචනය කියලා අහන්න ලැබෙන්නේ සමහරට වැරදි දෙයක්. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය කියලා කෙනෙකුට අහන්න ලැබෙන්නේ සමහර විට වෙන කාගේ හරි මතයක්, වෙන කාගේ හරි අදහසක්, ඔය එක එක්කෙනාගේ හිතවල පහළ වෙච්ච ආකල්ප. එතකොට ඒ අතරින් කෙනෙක් තීරලා බේරිලා පෙරිලා එනවා කියන්නේ ඒක කෙනෙකුගේ පිනකට ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය තුලින් කියවෙන්නේ විශේෂ අමුතු කතාවක් නෙමෙයි. මේ ලෝකය තුල තිබෙන සත්‍යයක් ගැන තමයි, වැහිලා තිබිච්ච සත්‍යයක් තමයි ශාස්ත්‍රඥ වහන්සේ ප්‍රකට කරවන්නේ. එතකොට ඒ සත්‍ය ලෝකයාට තේරුම් බේරුම් කරගෙන තමන්ට තමාගේ ජීවිතයෙන් දකින්න තමයි කෙනෙක්ට අවස්ථාව සැලසෙන්නේ. ඒක දුර්ලභයි කියන්නේ. ඉතින් දුර්ලභ අවස්ථාව සමහර වෙලාවට ඒ ගොඩක් අයට අහිමි වෙනවා. බුදුරජාණන්සේක දේශනා කළේ කොහොමද මේ ලෝකේ ශාස්ත්‍රඥාස දේශනා කරන ලස්සන තැන් ඊටාම අඩුයි. මේ ලෝකේ තියෙන්නේ සමහර වෙලාවට කටු පඳුරු, සාමාන්‍ය පරිසර පද්ධති, ওই වගේ දේවල් නේ තියෙන්නේ. එතකොට ඒ වගේ හරි දුර්ලභයි කියනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙන එක. දැන් ලස්සන තැන් අඩුයි කියනක ඔබ අපි කවුරුද දැන් අපිට නිමාඩුවක් හම්බුනහම අපි යනවා නේද? ඒ ලස්සන තැන් බලන්න දැන් ලංකාවේ නම් නුවිරිලි යනවා, සමහරු මාතලේ යනවා, රිවර්ස්ටන් යනවා, ගාලු යනවා, සමහර අය මුහුද නාන්න. එතකොට ඔය වගේ එක එක දේවල් තියෙනවා. ඒ කියන්නේ විවිධ ලස්සන මිනිස්සෙගේ හිත ප්‍රියමනාප ගන්න දේවල් ඊටාම ස්වල්පයි තියෙන්නේ. ඒ හිත මනාප ගන්නා වූ ස්වල්ප දේ අතරුණු දුර්ලභම ස්වල්ප දේ තමයි අන්න ශාස්ත්‍රඥාසික ධර්ම. ඒ ධර්මයේ තුලින් කියවෙන්නේ අවබෝධයෙන් කලකිරෙන යමක යථාර්ථය දකින්න පුළුවන් දෙයකුයි. වෙන වාහන ගන්න හැටි, බබාලා හදන හැටි, ඊට පස්සේ ගෙවල් දොරවල් හදන හැටි, නැකත් කේන්දරයි, ඊට පස්සේ පෝරුවේ නගින හැටි, ඔය වන්නේ මේ බුදුරජාණන්සේක ධර්මයේ කියලා කියන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුලින් කියවෙන්නේ අපි එකිනෙකනාට ගෝචර වූ දේවල් තියෙනවා. ඒ තමයි ඒ ගෝචර වූ දේවල් තමයි ඇස, කන, නාසය, දිවකය, මනස. එතකොට ඔය හයට කියනවා ආයතන හය කියලා. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියනවා. ඒවට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. එතකොට ඔය ආයතන හෝ ස්කන්ධ හෝ කුමක හෝ මේ අපේ තමා පිළිබඳව සරලව කිව්වොත් තමා පිළිබඳවයි. තමාගේ යථා ස්වභාවය තේරුම් ගන්නා වූ ආකාරයක් තමයි බුදුරජාණන්සේගේ ධර්මයේ තුලින් කියලා දෙන්නේ. ඒ කියන්නේ තම තමාට එකිනෙකනාට පුද්ගලිකව වෙන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි ලෙඩවීම,
මරණය, ශෝක කිරීම, හැඬීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, ඒ දෙකට ඒ දේවල්. ඔය දේවල් ටික එකට එකතු කරලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළා. ඒකට දුක කියලා. එතකොට එයා පෝරුවේ නැග්ගත්, පෝරුවේ නැගින්න නැතුව හොරෙන් පැනලා ගියත්, කොහොම ගියත් එයාට ওই දුක් විඳින්න වෙනවා. දුකට මුහුණ දෙන්න. ඒකයි පෝරු කතා බුදුරජාණන්සේගේ ධර්මයේ නෑ. ඊට පස්සේ මේ ගෙවල් වල හිටියත්, ගහක් යට හිටියත් දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ගෙවල් හදන කතා නෑ කිව්වේ ඒකයි. ඊට පස්සේ ඇඳුම් ඇතුව හිටියත්, ඇඳුම් නැතුව හිටියත් අඳින කතා ඒකේ නැහැ. ධර්මයේ තියෙන්නේ කොහොමද? දුක ගැනයි. මේ ලෝක සත්වයාට උපතක් කරා උපතකට මුහුණ දුන්නට පස්සේ වෙන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකෙන් මේ ලෝක සත්වයාව නිදහස් කරවන ආකාරය තමයි බුදුරජාණන්ගේ ධර්මයෙන් ශාස්ත්‍රඥ වහන්සේ කියලා දුන්නේ. ඒ දුකට මේ ලෝක සත්වය අහුවෙන්නේ මක් නිසාද කියන කරුණ තමයි ශාස්ත්‍රඥ වහන්සේ පෙන්නලා දුන්නේ. ඒ දුකෙන් නිදහස් වීම නිසා ඒ කෙනෙකුට සාක්ෂාත් වන දෙයක් තියෙනවා. ඒ දේ සාක්ෂාත් කරගන්නව හැටි තමයි බුදුරජාණන්සේ කියලා දුන්නේ. ඒ දේ සාක්ෂාත් කරගන්න පුරුදු කරන්න ඕන මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි බුදුරජාණන්සේ කියලා දුන්නේ. අන්න ඔය හතරට කියනවා වෙන මොකවත් නෙමෙයි චතුරාර්ය සත්‍ය කියලා. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ මහා කරුණාවෙන් දුක යනු මෙයයි කියලා දේශනා කළා. දුකට හේතුව මෙයයි කියලා දේශනා කළා. දුකේ නිරෝධය කියන්නේ මෙයයි කියලා දේශනා කළා. දුකින් නිදහස් වන මාර්ගය මේකයි කියලා දේශනා කළා. එතකොට ඔබ අප හැමදෙනාටම එක දෙයක් හැමදෙනාටම පොදු දෙයක් තියෙනවා කිව්වා. ඒ තමයි අපි ගත්තොත් මේ ආයතන 6. මේ ආයතන 6 ඔස්සේ පුද්ගලයෙකුට මේ දුක සකස් වෙන ආකාරය, ඒ පුද්ගලයන්ගේ අභ්‍යන්තරය තුල කෙලෙස් පැවතීම නිසා මේ සසර ගමන ඇති වෙන හැටිත්, ඒ නිදහස් වෙන හැටිත් ශාස්ත්‍රඥ වහන්සේ හරි ලස්සන ආකාරයකට මේ දේශනාවක අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව තමයි අද අපි මේ හාස්වරුවේ කතා කරන්න යන්නේ. ඒ තමයි ඔබ අපි අහලා තියෙනවා බුදුරජාණන්සේගේ ධර්මයේ තුල වචනයක් ප්‍රපංච කියලා. ඊළඟට අහලා තියෙනවා අනුසය කියලා වචනයක්. මේ දේශනාවේ කතා වෙන්නේ, මේ දේශනාවේදී අපගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රපංච ඔස්සේ අනුසය ඇති කරවමින් මේ පුද්ගලයාට වෙන අනුසුර පිළිබඳවත් මේ ප්‍රපංචයන්ගෙන් නිදහස්ව පුද්ගලයාගේ ජීවිතයට ලැබෙන සැනසීම ගැන. එතකොට මෙහිදී අපි මුලින්ම මේක තේරුම් ගන්න කලින් ප්‍රපංච කියන වචනේ ඉස්සරලා ඒකේ සිංහල තේරුම දැනගන්න ඕන. ප්‍රපංච කියන වචනේ තේරුම තමයි අපේ හිතේ අභ්‍යන්තරයේ අපේ සිතවිලි වල පැවැත්මක් තියෙන කෙලෙස් සහිත ආකාරයේ කල්පනාවක්. ඒ කියන්නේ අපි ඒ කෙලෙස් කරලා නැහැ. සමහර අපි බැන්නලා නැහැ. රාගයෙන් අහුලේ වැඩ කටයුතු කරලා නැහැ. ඒ දෘෂ්ටි මතවාද ආකල්පවලට හේතු වෙලා ඒවට ගිහිල්ලා නැහැ. නමුත් ඒ දේවල් හිතේ තුල දුවනවා. අපි හිතේ තුල විතර්ක කරනවා. හිතෙන් කතා කරනවා ඒවා ගැන. එහෙම නැත්නම් හිතෙන් හිතා ඉන්නවා.
අන්න ඒකට බුදුරජාණන් දේශනා කළා මේ අකුසල් ගැන හිත හිතා ඉන්නවා කියන එකට ප්‍රපංච කියලා පාලියෙන්. ඔන්න ප්‍රපංච කියන එක ගැන මේ සරල අදහසක් ඒ විදිහට මතක තියාගන්න ඕනේ. මේ දේශනාව දැන් ඉස්සරහට තේරුම් ගන්න. ඊළඟට තමයි අපි කිව්වා මේ දේශනාවේ තුල කතා වෙන අනුසය කියලා වචනයක් ගැන. ඒතකොට අනුසය කියන්නේ අපේ සිත අභ්‍යන්තරයේ තුල සැඟවිලා පවතින අකුසල් මුල් අකුසල් ස්වභාවයන්ට. ඒකට ශාස්ත්‍රඥ උපමාවක් දේශනා කළේ. උපමාවෙන් මේ අනුසය කියන එක ඔබට හරියටම තේරෙයි. ඒ කොහොමද? දැන් හිතන්න උපමාව මේ මඩවලක් තියෙනවා. දැන් වැස්සට මැඩ වෙච්ච අපි හිතන්නකො සාමාන්‍ය පොඩි පොකුණක් තියෙනවා කියලා. දැන් මේක ටික වෙලාවක් යනකොට වැස්ස පායලා හිමේ වෙලා වෙනකොට මේ පොකුණ මොකද වෙන්නේ? මඩ ගතිය ටික අඩු වෙලා ආයර පොකුණ තිබ්බ වගේ පැහැදිලි වෙනවා. මොකද ඒ උනේ? ඒකට තිබුණේ අර පොකුණේ තිබිච්ච මඩ ඇවිස්සුණා. ආයේ ඒ මඩ තැම්පත් වුණා. නමුත් පොකුණේ මඩ නැද්ද? මඩ තියෙනවා. ඒ පොකුණේ ආයේ මඩ කෙනෙකුට අවසන්ඩ ඕන නම් එතකොට කෝටු කැල්ලක් දාගෙන මොන හරි ක්‍රමයකින් ඒක අවසපු ගමන් මේ මඩ ටික පටස් ගාලා ඇවිසිලා එන්නේ නැද්ද? ඇවිසිලා එනවා. අන්නේ වගේ ඒ හේතුවට අනුව ඒ ක්‍රියාවට අනුව ඒ සිද්ධිය වෙනකොට අන්න අපේ හිතේ තියෙන ඇවිසිලා එන දෙයක්. දැන් ඉන්නවා නිකන් හරි ශාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ හරියට ඉන්නවා. නිකන් ගලාගෙන එන දිය ධාරාවක් වගේ මෙහෙම ඇවිද යනවා. හරි ශාන්තයි. හැබැයි කෙලෙසෙන් දෝන ආවට පස්සේ ශාන්ත ඊට පස්සේ නිශාන්ත තමයි. ඊට පස්සේ හොයාගන්න පුළුවන් කොහොමද එයාගේ ශාන්ත භාවය කියලා. එයාගේ ඇවිස්සුනාන්න අභ්‍යන්තරයේ දෙයක්. ආනේ අභ්‍යන්තරයේ ඇවිස්සලා අවශ්‍යවන අන්නේ දේ ස්වභාවයට ඒ දේවල් වලට කියනවා අනුසය කියලා. ඔන්න එතකොට දැන් ප්‍රපංච ගැන සරල අදහසක් ගත්තා. අනුසය කියන එකට අපි සරල අදහසක් උපමාවෙන් ඔන්න යම්කිසි තේරුමක් ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි යම් දෙයක් මුල් කරගත් මිනිසෙක් තුල යම් කිසි අරමුණක් යම් කිසි දෙයක් මුල් කරගත් මිනිසෙක් තුල හඳුනා ගන්නා වූ එක දේවල් ගැන. දැන් අපි යම් දෙයක් මුල් කරගනිමින් විවිධ දේවල් හඳුනා ගන්නවනේ. ඒ හඳුනා ගන්නා වූ දේවල් වලට ඒවට බැඳිලා මේ මිනිසයා එයාගේ මනසේ තෘෂ්ණා සහගත ඔය හැසිරෙන ස්වභාවයල් තියෙනවා. හැසිරෙන දේවල් තියෙනවා. ඒකට කියනවා මොකද්ද? යතෝ නිදානම් බුක්ඛු පුරිසං පපංච සංඥා සමුදා චරಂತಿ ප්‍රපංච සංඥා සමුදා චරಂತಿ. ප්‍රපංච සංඥා කියලා කිව්වේ අර හඳුනා ගන්නා වූ ඒ අරමුණු තුල ඒ දේවල් ගැන අන්න ඒවට බැඳලා මනස තුල තෘෂ්ණාව මේ තණ්හාව හැසිරෙනවා. අන්න ඒකට තමයි කියන්නේ ප්‍රපංච සංඥා සමුදා චරಂತಿ කියලා. ප්‍රපංච අර කෙලස් ඇතිවන ආකාර අරමුණු කියවනේ ඒවා අන්න හිත තුල දුවනවා. මොකක් නිසාද? අර ඒ හඳුනා ගන්නා අරමුණු හේතු කරගෙන. දැන් ඔබ අපි හඳුනා ගන්නා අරමුණු මොනවද? ඒ තමයි ඇසෝසේ අපි රූප හඳුනා ගන්නවා. කනෝසේ අපි ශබ්ද හඳුනා ගන්නවා. නාසයෝසේ අපි ගන්ධ සුවඳ හඳුනා ගන්නවා. දිවෝසේ අපි රස හඳුනා ගන්නවා. කායෝසේ අපි පහස හඳුනා ගන්නවා.
මනස ඔස්සේ අපි අරමුණු හඳුනා ගන්න. ඕන අපි හඳුනා ගන්නා වූ දේවල්. දැන් ඔය හඳුනා ගන්නා වූ දේවල් ඔස්සේ තමයි යන්න කෙලෙස් සහිත කල්පනාවන් දුවන්නේ කිව්වා භාගතුන් වහන්සේ. ඒතර බලන්න අපි ඇස ඔස්සේ හඳුනා ගන්නා වූ ඒ අරමුණ මොකද්ද? රූප සංඥාව කියන එකට පාලියෙන් රූප හඳුනා ගැනීම. ඒ ඔස්සේ අපි කෙලෙස් අපි හිත තුල දුවන්නේ නැද්ද? සමහරට අපි කෙලෙසෙන් අපි ක්‍රියා කරලා නැහැ. ඒ හඳුනාගත් ආ රූපේ මුල් කරගෙන අපි එක්ක අන්න කෙලෙස් සහිත කල්පනාවන් දුවනවා. ඒ කෙලෙස් සහිත කල්පනාව දුවනකොට අන්න ඇවිස්සෙන දේවල් ටිකක් තියෙනවා. ඒ විස්සන දේවල් ටික තමයි අර මඩ වයිස්සන වගේ කිව්වේ මොනවද ඒකට? අනුසය. ඒ විස්සන දේවල් තමයි ශ්‍රාසුන්වහන්ස දේශනා කරන මොකද්ද? රාගානුසයන්. පුද්ගලයාගේ හිත තුලන්න රාගේ නැමැති අනුසය සංගවිලා තිබිච්ච දේ අන්න විශ්ින්ද ගන්නවා. මෙහින් රූපේ දකින්නකොට මෙහින් ඇවිස්සෙන්නේ නැද්ද අපි? විශ්ිනවා. රාග අරමුණු කොහොම අපි හිතෙන් හිත ඒ දේ අපි හිතෙන් ක්‍රියා කර අපි හිතත් එක්ක ඒ තුල දුවන්නේ නැද්ද? ඒක තමයි යන්නේ ප්‍රපංචය කියලා කියන්නේ. කයින් වචනයෙන් කරලා නැහැ. නමුත් හිතෙන් අපි දුවනවා. රාගානුසය. ඒ හඳුනා ගන්නා වූ අරමුණ ඔස්සේ එක්ක ශබ්දය ගැන, එක්ක ගඳ සුවඳ ගැන, එක්ක රස පහස ගැන ඔස්සේ අන්න අපි හිතෙන් දුවනවා. කුමක්ද? පටිඝානුසයෙන්. රාගානුසයෙන් එහෙම නැත්නම් පටිඝානුසයෙන් ගැටීම මුල් කරගෙන අපි දුවන්නේ නැද්ද? අපි කට වහාගෙන ඇස් දෙක පියාගෙන ඉන්නවා. නමුත් ඇතුලේ ද්වේෂය දුවනවා. අපි ගැන අපි නිෂ්කලංකව අපි කල්පනා කළොත් අපේ ස්වභාවය එහෙම නෙමෙයිද? එතකොට අහන්නේ දී අපි හිත තුල දුවනවා. එහෙම නැත්නම් ශ්‍රාසුන් වහන්සේ දේශනා කරන දිඨානුසයන්. දෘෂ්ටි ආකල්ප මතවාද අපේ හිත තුල දුවනවා. උන කවුරු හරි කියනවා ඔන්න අපිට ලෙඩ වෙනවා. අපේ ඥාතියෙක් අපේ දෙමාපිය අපිට ලෙඩ වෙනවා. තමා ලෙඩ වෙනවා. එතකොට කවුරු හරි ඇවිල්ලා කියනවා ඔයාලා ලෙඩ වුණේ මෙන්න මේ නිසා දේවතාවුන් වහන්සේ කුපිත වෙලා. එහෙම නැත්නම් ඔයාට කේත ලැබලා. ඔයාට රාහු ලැබලා. ඔයාගේ කේන්දරි පොඩ්ඩක් බලා ගන්න. කියලා ඔය වගේ එක විවිධ දෘෂ්ටි මතවාද ආකල්ප දුව අපිට කෙනෙක් දැම්මට පස්සේ ඒ කනේ ශබ්දයේ මුල් කරගෙන අපිට ඇහෙනකොට අපි ඊදී ගිලින්න කලින් අපි හිත තුල අපි ඒක දුවන් ඇත්තද එහෙමද දන්නේ නැහැ. කියලා අපි අර කෙලෙස් සහිත කල්පනාවක යෙදෙන්නේ දාන එක තමයි ප්‍රපංචය කියලා කියන්නේ. අපි ඒක තුල දුවනවා. මෙහිම වෙන්න බැරි නෑ තමයි. වෙන්න පුළුවන් නේ. සමහර අය දෘෂ්ටි ආකල්පය අපිට සසඳ ගානට දෙනවා. මෙහෙම ඔයාගේ අම්මටත් උනා මතක නැද්ද? මේ විදිහට කරන්න ගිහිල්ලා අන්න අසවල් ගමේ අර සිරිපාලටත් මෙහෙම වුණා. එතකොට අපි හිතනවා මේ මිනිහයටත් එහෙම වුණා තමයිනේ. ඉතින්ට කාසිය දාලා ගියේ නැති නිසා අන්න ඕනේ අය මිනිහයටත් අලිය ගහලා මලා. එතකොට මේ මිනිහයව බය කරවන, පුද්ගලයෙක් කැටි ගන්නවන, පුද්ගලයෙකුට අන්තරාය ඇති කරන ස්වභාවයතු දේවල් අන්න අපිට ඉස්සෙල්ලා දෙනවා කෙනෙක්. අපේ හිතට. ඒ හිතට දෙන දේ ගන්නේ අපි එක්ක රූප සංඥාවක් මුල් කරගෙන එක්ක ශබ්ද සංඥාවක් එහෙම මොකෙක් හරි ගන්නවා. අරගෙන අන්නේ ඔස්සේ අපි කල්පනා කර ඉන්නවා. ඒක අන්න සමහරට ඒ කල්පන දෘෂ්ටි ආකල්පයක් ඔස්සේ යන්නේ ඒකට කියනවා දිඨානුසය. ඔන්න අනුසය බුදුරජාණන්සේගේ ධර්මයේ තුල අනුසය රාගානුසය, පටිඝානුසය, දිඨානුසය, දෘෂ්ටි. එතකොට මේ දෘෂ්ටිය කියන එක මූලිකව අපි ගත්තොත් ඒ දෘෂ්ටියට තමයි අයිති වෙන්නේ සක්කාය දිට්ඨිය කියන එක. එතකොට මේ සරල කාරණාවක් ඇතුළේ සක්කාය දිට්ඨිය කියන්නේ තව ගැඹුරු දෙයක් 20 ආකාරයෙන් මේ රූප වේදනා සංඥා සංඛාරයට අහු වෙලා ඉන්නවා. එතකොට ඒ අහිත වෙන්නේ මේ දිඨානුසයට. දෘෂ්ටි වලට ආකල්ප වලට ඊළඟට ශාස්ත්‍රුන් වහන්සේ දින විචිකිච්ඡානුසයන්
සැකයට පුද්ගලයෙක් අහු වෙලා ඉන්නවා. ඔන්න ධර්මයේ පුරුදු කරන කෙනෙක් හිතන්න. දැන් මෙතන සැකය කියලා ධර්මයේ තුල මෙතන සැකය කියලා කියන්නේ මේ අපිට මේ යහපැත්තේ ඉන්න කෙනා ගැන කියන සැක නෙමෙයි. මේ පුද්ගලයෙක් ගැන සැක කරන එකක්, ආයතනයක් ගැන සැක කරන එක, රටක් ජාතියක් ආගමක් ගැන සැක. එහෙම එකක් නෙමෙයි මේ සැකේ විචිකිච්ඡානුසය කියන්නේ. මෙතන විචිකිච්ඡාව කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මය ගැන පුද්ගලයෙක්ගේ චිත්තඅභ්‍යන්තරය තුල ඇති වෙනවා සැකයක්. ඒකයි. කොහොමද මිනිස්සයා කියන එක්කෙනා ගැන නම් විශ්වාස කරන්න හොඳ නැහැ, සැක කරන්න ඕනේ. මොකද පණ තියෙනවා නම් අද කාලේ කවුරුත් විශ්වාස කරන්න ඕනේ. ඒක නෙමෙයි මේ විචිකිච්ඡානුසය කියන්නේ. මොකද මනුසතා තමයි මේ ලෝකයේ ඉන්න භයානකම සතා. මොකද තිරිසනාට කණ්ඩ දුන්නොත් ඒ සතා නැට්ට හරි මරලා යනවනේ. මොකද මනුසතා එහෙම නැහැ. භයානකම සතා. ඒ සතා ගැන කොහොමද සැක කරන්න ඕනේ? ඒ සැක කිරීමක් නෙමෙයි විචිකිච්ඡානුසය කියන්නේ. විචිකිච්ඡාව කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ ගැන යට සැකයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔන්න දේශනාව තුළ තියෙන භාගතුන දේශනා කරලා මෙහෙම රාගස්ස පහනාය අසුභී භාවේ තබ්බා. රාගය දුරු කරන්න නම් අසුභී පුරුදු කරන්න. දෝසස්ස පහනාය මෙත්තා භාවේ තබ්බා. පටිගය ද්වේෂයෙන් නම් ඉන්න මෛත්‍රිය වඩන්න. ඒතර දැන් කෙනෙක් ඒක පුරුදු කරනකොට ඔන්න එයා පුරුදු කරන් යනකොට එයාට සමහරවිට මම මේක කරනවද හරිද දන්නේ කලා අවුරුදු ගානක් තාම නැහනේ. එතකොට ඒ වගේ පුද්ගලයෙක්ගේ හිතට ඒ දේව සමහරවිට එයා හිතන්නේ මම හරි ධර්ම මනසිකාරයක යෙදෙනවා, හරි ශෝක් මම ධර්ම හිතනවා කියලා නෑ. ඒ සැකේ නිසා තමයි යාට ඒක ඉන්නේ. ඒ අදහස. මොකද ශ්‍රාස්තුන් වහන්සේ යමක් දේශනා කළාද ඒ මෙහෙමයි කියලා ඒක ඒ ආකාරයෙන්ම වෙන එක ගැන සැක කරන්න දෙයක් නැහැ. නෑ ඒක මෙහෙම වෙන්නත් පුළුවන්. නෑ ඒක මෙහෙම නෙමෙයි. මෙහෙම හිතා ගන්නත් පුළුවන්. එහෙම එකක් නෑ. යමක් ශ්‍රාස්තුන් වහන්සේ එපා කිව්වද ඒක එපා නම් එපා තමයි. ඒ විචිකිච්ඡාවට ඒ විචිකිච්ඡානුසය ඇතිවන්නේ මූලික හේතුව තමයි පුද්ගලයෙක්ගේ තුල තිබෙන පැහැදීමේ අඩුකම නිසා, ශ්‍රද්ධාවේ මදිකමක්. දැන් ඔන්න ශ්‍රාස්තුන්වහන්ස දැන් මෙහෙම දේශනා කරනවානේ. ඔන්න භික්ෂුවකට කියනවා ස්ත්‍රිය ගැන පරිස්සම් වෙන්න ස්ත්‍රියගේ. එතකොට ස්ත්‍රිය දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනෝනේ ස්ත්‍රිය ගැන පරිනිබ්බාන සූත්‍රයන ස්වාමීනි භාගතුන් වහන්සේ කුමක් කළ යුත්තේද? එතකොට භාගතුන් වහන්සේ කුමක්ද දේශනා කළේ? අදස්සනං ආනන්ද දකින්න එපා. ඊට පස්සේ දකින්න කතා කරන්න එහෙම හම්බුනොත් මොකද කරන්නේ? අන්න එහෙනම් වචන දෙකෙන් තුලින් අහවල් ඉවරයක් කරලා ටක් ගාලා මේ අම්මා දියණිය ඊට පස්සේ එහෙම නැත්තම් මේ නංගි අන්න ඒ වගේ විදිහට කතා කරනකොට වහාම වචනෙන් දෙකෙන් මේ කතාව ඉවර කරලා බේරලා එන්න කියලා. දැන් එහෙම නැතුව අපි තුල හිතුවොත් මෙහෙම එහෙම නෑ. ඉතින් මේ උපාසක අම්මා නිකන් අනේ මේ මාතික මාතා වගේ එහෙම නෑ. අනේ හරි හොඳයි. කියලා දැන් අපි ඔන්න නෑ නංගි වගේ අනේ අප්පා හරිම හොඳයි. මගේ ඒකක සුපන් සහෝදරිය වගේ. එහෙම එකක් නෑ කියලා දැන් ඔන්න අපි හිතාගෙන ඉන්නවා. නමුත් ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරේ මොකද්ද? අදස්සනං ආනන්ද. ස්ත්‍රියන කොහොමද ලාමක කෙනෙකි. එතකොට අපි තුල මේ නංගි වගේ මේ බබා වගේ මේ බේබි වගේ කීකී අපි එක එක ටයිටල්ස් දාලා එයා ගන්න යන්නේ ඇයි? මේ ශ්‍රද්ධාවම අධිකම නිසා. එතකොට මේ ශ්‍රද්ධාව ඒ විචිකිච්ඡානුසයේ මුල් වීම නිසා වෙන්න තියෙන අනතුරුවන් ඔක්කොම ඊට පස්සේ වෙනවා. ඊට පස්සේ බබත් එක්ක යනවා. ඊට පස්සේ බබා වගේ කියලා කතාවක් නැහැ. ඉතින් ඔන්න ඕකයි අන්න ඒ දේවල් වෙන්නේ මේ මිනිස්යාගේ තියෙන ගොංකම් හින්දා. ඒ ගොංකම් වලට තමයි කියන්නේ ප්‍රඥාව නැතිකම කියන එක. මොකද ශ්‍රාස්තුන් වහන්සේගේ ධර්මයේ තුල යමක් අනතුරුයි කියලා භාගතුන් වහන්සේ දේශනා කළා නම් ඒක අනතුරක්මයි. යමක් පින්වත් මහණනි
සේවනය කළ යුතුයි යම් දෙයක් කියලා සේවනය කළ යුතුයි මෙය නිබ්බිදාය විරාගාය උපසමාය මෙය අවබෝධයෙන් කලකිරීම පිණිස මේ නිරෝධය පිණිස මේ නොයල්ම පිණිස පවතිනවා පින්වත් මහණෙනි මේ සේවනය කිරීමෙන් කියලා තිබ්බනම් ඒ නොයල්ම පිණිසමයි අයිති වෙන්නේ. ඒකෙන් දුකින් දුම්නසක්පත් වෙන්නේ නැහැ. එතකොට ඒ දේ අපි ඔබ තුල එන්නේ නැත්තේ මේ අවුල නිසා. ඒ ඔබ අපි තුල තියෙන ප්‍රඥාවේ දුර්වලත්වය නිසා ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාවේ මදිකම නිසා අන්න මේ සැකයට භාජනයක වෙනවා ඒ ධර්ම. අපි හිතන්නේ අපි සැකයෙන් දුර වෙලා දැන් සෝවාන් වෙලා ඉන්නේ කියලා හිතන් ඉන්නේ. නමුත් එහෙන් පිටින්ම හොඳට සැකේ දුවනවා. අපිට ඒක තේරෙන්නේ නැහැ. අනේකයද පුද්ගලයාගේ තියෙන අනතුර. ඊට පස්සේ ශ්‍රාස්තුන් වහන්සේ දේශනා කරන අනුසය ටිකම හොඳට මතක තියාගන්න. රාගානුසය, පටිඝානුසය, ඊළඟට දිඨානුසය, ඊළඟට විචිකිච්ඡානුසය 4යි. ඊට පස්සේ තමයි මානානුසය. මාන්නේ. එතකොට මානානුසය කියපුවම අපි සරලව අපි පොඩ්ඩක් අපි කියන දේ මිනිස්සේ කහන්නේ තුන අපි මේ මිනිසයාට සාමාන්‍යයෙන් අපි බයින දෙන්න මහා මාන්නක්කාරයා මේකා කියලා අපි කියනවා. නමුත් මාන්නක්කාරයා කියලා අපි අනිත් කෙනාට බැනනට අපි මාන්නෙන් නිදහස් වෙලා මාන්නේ මේ යථා ස්වභාවය තේරුම් අරන් කියන මහා ප්‍රඥාවන්තයෝ වගේ ඉන්නේ. මාන්නේ කියන එකේ ඒ තේරුම් ගන්න තියෙන හරි ගැඹුරු දෙයක්. දිඨානුසය කියන එක හරි විචිකිච්ඡානුසය කියන එක හරි ගැලවෙන්නේ එයා ඕරම් භාගීය සංයෝජන ධර්මයන් ඒ උතුමන් වහන්සේ ප්‍රහාණය කරනවත් එක්කම ආන් ඒ දිඨානුස ඊට විචිකිච්ඡානුස නිරුද්ධ වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන කරුණු තුන ගැලවෙනකොට ඒ ඕරම් භාගීය සංයෝජනයන්ගේ ඉතුරු කරුණ දෙක කාමරාග පටිඝ කියන දෙක ගැලවෙනකොට එතකොට ඕරම් භාගීය සංයෝජන ධර්ම පහම ප්‍රහාණයයි. එතකොට අන්න රාගානුස පටිඝානුසයත් නිදහස අනාගාමී. උද්ධම් භාගීය සංයෝජන වලට අයිති කාරණාවක් තමයි මේ මානය කියන එක. අපි මේ සරලව මේ මාන්නක්කාරයක ගාමී හරියට මාන්නය අවබෝධ කරලා වගේ හරියට කතා කරාට මේ ඒක ඉතා ගැඹුරු දෙයක්. සක්කාය දිට්ඨිය ගැලවෙන්න බැරුව ඉන්න මේ අපිට මාන්නේ තේරුම් අරගෙන ගැලවෙන ඕරම් භාගීය සංයෝජන ධර්ම ගලව ගන්න බැරුව කොහොමද උද්ධම් භාගීය එකක් ගැන කතා කරන්නේ. මාන්නේ කියන එක තියෙනවා දේශනාව තුළ සමහරට හීනමානේ තියෙනවා. හීනමා ආකාර තුනක් තියෙනවනේ. හීනමානේ, අස්මිමානේ, සදිසිමානේ කියලා. සමහර විට යා මනසින් වැටෙනවා. එයා හීන විදිය ගැන කල්පනා මට එහෙම බෑනේ. ඔක්කොම යාට නැති බණේ තමයි එයාගේ තියෙන්නේ. බෑ නෑ බෑ ඒක විතරයි තියෙන්නේ. එතකොට එයා ඒ විදිහට කෙනෙක් කල්පනා ඒක යන හීනමානේ. ඒත් මානනුසයට තයි ඇති. ඒ හීනමානී තුලින් එයා අන්න ඒ ප්‍රපංච කර කර ඉන්නවා ඒ දේවල්. මේ අපිට සසරේ වෙන දේවල්. අපි මේ අවබෝධ ඥාණයෙන් ඉන්න උතුමන් වහන්සේලා කිය මහා ලොකුට හිතන් හිටියට අපි තුල තියෙන දේ මේ. එහෙම නැත්තම් අධිමානෙන් අපි ඉන්නවා. ඔක්කොම අවබෝධ කරලා 이르දියෙන් යන්නේ කියලා හිතන් ඉන්නවා. රහතන් වහන්සේ කියලා. පොඩ්ඩක් රහතන් වහන්සේලාට අද බලන්න ඕන ලුණු ඇඹුල් මදි වුණාම අද රහතන් වහන්සේලා කිපෙන හැටි. එතකොට ඒ වගේ අපි දැකලා තියෙනවා රහතන් වහන්සේලා හම්බෙලා තියෙනවා. රහත් කියලා කියනවා ලුණු ඇඹුල් මදි වුණාම රහතන් වහන්සේගේ ස්වභාවය අපි දකිනවා සමහර අය. එතකොට එහෙම වෙලා අධිමහානයකටපත් වෙලා අන්න ස්වභාවයල් තියෙනවා මිනිස්සුන්ගේ. එතකොට ඒ වගේ පුද්ගලයා තුල ඒකයි මේ කරුණ හරි ගැඹුරු දෙයක් කියන්නේ. මේ මිනිසුන්ට වෙන්න තියෙන අනුතුරු. ඊට පස්සේ ශ්‍රාවකයන් වහන්සේ දේශනා කරන භවරාගානුසය. පුද්ගලයා ප්‍රපංච කර කර ඉන්නවා කියනවා. මේ භවයේ යන්න ආසාවෙන්. අපි සමහර මේ බණ පොත දෙකක් කියවලා
හරියට අපි හිතනවා අනේ මං සසරින් නිදහස් වෙන්න ඕනේ. අනිත් අයටත් කියනවා මේක හරි දුකයි. මේ සසර හරි ගැඹුරුයි. අනමතග්ගෝ යම් බික්කවේ සංසාරෝ කෙරවලක් නෑනේ අප්පා. ඊට පස්සේ කෙරවලවල් වෙන්න ඕනේ පොඩි ප්‍රශ්නයක්. එතකොට අගමුල යාටත් අමතකයි. ප්‍රශ්නයක් වුණාම. ඊට පස්සේ සසරේ කතා නෑ යාට. ඒතුළු මේ වචනයකට සීමා වෙච්ච දහමක් නෙමෙයි මේ බුදුරජාණන්සේගේ ධර්මය. එතකොට මේ පුද්ගලයාගේ භවරාගානුසය කියලා කියන්නේ හරියට මෙහෙම දැන් ওই විදිහට සසර හරි දුකයි ගගා ඉන්න මිනිසෙක් ඉන්නවා කියන්නකෝ. එතකොට ඔන්න යාට අපි හිතන්නේ යාට මහජන සම්පතය දුන්නා කියලා කෝටි 10. ඒ දුන්නට පස්සේ ආයේ සසර දුකයි කතාවක් නැහැ. ඊට තව කෝටි 10ක් හම්බ වෙන්නේ කවද්ද කියලා ඊළඟ ස්විප් එක ගන්නවා. එතකොට එයාට ආයේ මේ සසරේ යෑමක් පිණිස තමයි එයා ආස කරන්නේ. ඊට පස්සේ යාට දැන් සමහර අය ඉන්නෝ මේ ජීවිතේ යම් කිසි දෙයක් හරියන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න කෙනෙක් කියනවා මගේ මේ ජීවිතේ මම ඉගෙන ගත්තා. මේ ජීවිතේ මේ දේවල් කළා. දැන් ඉතින් මේක අසාර්ථකයි. ඊළඟ ආත්මවත් මේ කතන්දර ටික නැතුව යහතින් හොඳ ආත්මයක් ලබා ගන්න. අන්න මේ භවරාගානුසය තමයි වැඩ කරන්නේ. භවරාගේ භවයේ පැවැත්ම පිණිස ආසාව දුවනවා හිත යට. ඒ යට දුවන නිසා අන්න ඒක වචනින් ප්‍රකාශ වෙනවා අර විදිහට. ඔබ ආපාතරම ඉපදේවා. මේ අම්මාම මට ආය නැවතමයි මේ සසර වසන තුරු නිවන් දකින්න තුරු ලැබි. හරි හිතන්නේ හරි ධර්මඥානයෙන් කතා කරනවා කියලා. නමුත් දුවන්නේ ධර්ම හිතන්නේ ධර්මයේ කතා කරනවා කියලා. නමුත් ධර්මයට පැටහෙන දේ තමයි ඇතුලේ දුවන්නේ. ඔනෝක තමයි අද තියෙන මේ ඔබ අපි හැමෝම මේ ලෝකයේ ඉන්න රටාව මේ ඔබ අපේ සිත්තුට දුවන රටාව තමයි මේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරන්නේ. මෙහෙම රටාවක් කියන එක අපි එක එක්කන අපි පුද්ගලිකව තේරුම් ගන්න. අරු මෙහෙමයි මූ මෙහෙමයි කියන එක දැන් මෙයාට තමයි ඔය ගැහුවේ මෙයාට තමයි මේ ගැහුවේ කියලා හිතන එක නෙමෙයි තියෙන්නේ. මේ මට ගැහුවේ කියලා එක තමයි අපි හිතා ගන්න ඕනේ. Tamanට තමයි මේ බණ කියනවනම් බණ කියාගන්නේ Tamanට. බණ අහනවනම් බණ අහන්නේ Tamanට. එතකොට එහෙම වුණු තමයි තමාගේ ජීවිතයේ යම් කෙනෙකුට සාදා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ ධර්මයේ තියෙන්නේ ඕපනයිකයිනේ. ධර්මයේ තියෙන්නේ තමා තුලින් දකින්නයි. අල්ලපු කෙනාගෙන් දකින්නේ නෙමෙයි. එතකොට මෙන්න මේ වගේ සසරේ ගමනක් මේ වගේ සසරේ වැඩපිළිවෙලක් තමයි මගේ සිතේ අභ්‍යන්තරයේ තුලත් හණි අපි තියෙන්නේ කියලා තේරුම් ගත්තොත් මිනිස්සෙක් අන්න යාට ඊළඟට තියෙනවා අනේ මේකෙන් මම නිදහස් වෙන්න ඕන නේ කියලා. එතකොට සමහර වෙලාවට ඒ කෙනාට ඒ ජීවිතේම නිදහස් වෙන්න බැරි වෙයි. එයාට ඒ ජීවිතේ ඒ සඳහා නිදහස් වෙන්න උත්සාහ කරයි සමහර විට ඒ උත්සාහය අසාර්ථක වෙයි. නමුත් මෙන්න මේ වගේ සිද්ධි ධාමයක් නේ මගේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. ඒ දේෙන් නිදහස් වෙන්න නේ මම මේ උත්සාහ කරන්නේ කියලා. ඒ සාර්ථක වුණා හෝ අසාර්ථක වුණා හෝ ඔහු එහි කෙරෙහි පැහැදීමෙන් ඒ දේ පුරුදු කරගත්තොත් බැරි ගාතේ හරි ඒ පැහැදීම තිබුණොත් ආන්නේ පැහැදීම එයාට සසරේ අපතේ යන්නේ නෑ. තමාටයි මේ කියන්නේ තමාටයි මේ කරගන්නේ කියන එක තිබුණොත් අන්නේ දේ කෙනාට අපතේ යන්නේ නෑ. ඒකයි අපි සුළුවෙන් හරි ශ්‍රද්ධා මාත්‍රයක් හරි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඇති කරගන්න කියලා. මොකද මේ ධර්මයන් මේ විදිහට යම් කෙනෙකුට තේරුම් යනකොට ඒක නා පහදින්නේ වෙන කාටවත් නෙමෙයි. ඔහු පහදින්නේ බුදුරජාන් වහන්සේ ගැනයි. ඔහුගේ පහදීම ඇති වෙන්නේ ශ්‍රාස්තුන අනේ මගේ ශ්‍රාස්තුන් වහන්සේ මේ වගේ ධර්මයක් නේ දේශනා කළේ මේ වගේ සසරේ පැවැත්මක් නේ. එයින් ශාස්ත්‍රඥ වහන්සේ නිදහස් වුණා ඒකාන්තේම අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක කියලා ශාස්ත්‍රඥ වහන්සේ තමයි ඔහුට මතක් වෙන්නේ. ආන්නේ විදිහට ශාස්ත්‍රඥ වහන්සේම මතක් වෙවි ශාස්ත්‍රඥ වහන්සේ ගැනම පැහැදීම තමයි යන්නේ. දේශනාවේදී අපි කතා කරන්නේ ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කියලා.
බුදුරජාණන් වහන්සේගේ අවබෝධය එහා විශ්වාස කරනවා. එයා පහදිනවා කියන එක. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි කිව්වේ ඒකයි. ඔහුට ප්‍රකට වන්නේ ශාස්ත්‍රඥ වහන්සේ, ඔහුට මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේයි. ඊට වෙන කෙනෙක් නෙමෙයි. එතකොට ඒකයි මේ ශ්‍රාවකත්වයක තියෙන ස්වභාවය. දැන් මේ දේශනාව විස්තරයට තියෙනවා. මේ ශ්‍රාවකයෝ ශාස්ත්‍රඥ වහන්සේ ගැන කියමින් ශාස්ත්‍රඥ වහන්සේට ප්‍රශංසා කරන ආකාරය හරි ආශ්චර්යයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා අවිජ්ජානුසය. එතකොට මේ ප්‍රපංචය ඔස්සේ පුද්ගලයාගේ හිතේ ඇවිස්සෙන දේවල් මේ. එක්කෝ ප්‍රපංච ඔස්සේ පුද්ගලයාගේ අවසනවා රාගය, ඒකට කියනවා රාගානුසය. එහෙම නැත්නම් පටිගය, ද්වේෂය, පටිඝානුසය. දෘෂ්ටි වලට අහු කරනවා දිඨානුසය. විචිකිච්ඡකේට අහු කරනවා විචිකිච්ඡානුසය. මානස මානයට අහු කරවලා දානවා මානානුසය. භවයේ ඇදගෙන පවත්වා ගන්න තියෙන භවරාගානුසය. අවිජ්ජානුසය. ඔන්න අනුසයන්. ඔය තමයි බුද්ධ දේශනාවේ ශාස්ත්‍රඥ අනුසය හැටියට දේශනා කරලා තියෙන කාරණාව. රාගය, රාගානුසය, පටිඝානුසය දෙවෙනි එක, තුන්වෙනි එක දිඨානුසය, හතරවෙනි එක විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය. අනුසය 7යි. ඒතකොට අවිද්‍යාව කියලා කිව්වේ මෙතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං. දුක පිළිබඳව එයාට අවබෝධ ඥානයක් නැහැ. දුක්ඛ සමුදය අඥානං. දුක දුක් හටගත්තේ. දැන් දුක් කියලා කිව්වේ මොකක්ද? දුක කියලා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ශෝක කිරීම දුකයි, කායික දුක, මානසික දුක, සුසුම් හෙලීම්, කායික පීඩා, මානසික පීඩා, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම. ඒතර ওই දේ තමයි යන්නේ දුක හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුක්ඛාර සත්‍යමයි. එතකොට මේකයි දුක කියන කරුණ අන්න යාට තේරෙන්නේ නැහැ. ඊළඟට ඒ දුක හටගත්තේ කුමකද? අන්න ඊළඟ ආර්ය සත්‍ය. ඒක අන්න ඒ දුක හටගත්තේ කුමකින්ද කියලා එහුට අවබෝධයක් නැහැ. දුක්ඛ සමුදය අඥානං කිව්වේ ඒකයි ශාස්ත්‍රඥ වහන්සේ. මේ අවිද්‍යාව කියන එක. එතකොට එයා මේ දුක් හටගත්තේ එක්ක ඉපදීම, ලෙඩවීම, මරණය, ශෝක කිරීම, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙලීම්, කායික ඊට පස්සේ කැමති දේ නොලැබීම, අප්‍රියයන් සමග එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම. එතකොට ඒ දුක් හටගත්තේ කුමකින්ද කියලා එයාට මතක නැහැ. එයා කාගේ හරි මනස්ගාතයක් තමයි එයාට මතක් වෙන්නේ. එක්කෝ අර විදිහේ දේවල්, කේත හරි, රාහු හරි, මේ පිසාචය හරි, මොකක් හරි, යකෙක් හරි, භූතෙක් හරි තමයි එයාට මතක් වෙන්නේ. එයා හිතන්නේ ඒ හේතුවෙන් තමයි දුක් හටගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ සියල්ල දක්නා වූ, සියල්ල දැක්කා වූ, සියල්ල අවබෝධ කළා වූ, සියල්ලකින් නිදහස් වූ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ විතරයි දේශනා කළේ දුක හටගන්නේ තණ්හාව නිසා කියන එක. එයාට ශාස්ත්‍රඥ වහන්සේ නෙමෙයි මතක් වෙන්නේ. තණ්හාව වෙත කල්ලි කියන එක නෙමෙයි. ආර්ය සත්‍ය හතරෙන් කතා කරොත්. ඒතර ශ්‍රාවකයෙකුට මතක් විය යුත්තේ ඉස්සෙල්ලා ඒකයි. ඒකයි ශ්‍රාවකත්වය කියලා කියන්නේ. ඊට පස්සේ යකා කරි, භූතේ කරි, දොස්තර කෙනෙක් කරි, කවුරු හරි අල්ලගෙන බෙහෙතක් හේතක් ලෙඩේට කරගන්න එක වෙනම දෙයක්. ලෙඩ වුණ සත්වයාට බෙහෙතක් කරගන්න එපා කියලා බුදුරජාණන් දේශනා කළා නෑනේ. නමුත් ලෙඩ වෙන්නේ ඇයි කියන එක ගැන තේරුම් ගැනීමක් තියෙන්න ඕන. මෙයයි හේතුව කියන එක. දැන් පටිසමුපාදයේ පැත්තෙන් කෙනෙක් කල්පනා කරනවා ඔන්න මේ වයසට යෑම, ලෙඩවීම, මරණය, ශෝක පරිදේව, දුක් දුම්නස් හටගන්නේ කුමක් ඇති කල්ලිද කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඉපදීම ඇති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාද, මේ ඇති කල්ලි මේ ඇතිවි, මේ උපදින කල්ලි මේ උපදී. මේ ආරණිය ආයත ගල ශ්‍රාවකයෙකු කල්පනා කරන්න ඕනේ කියලා සමහර විට මේ සූත්‍ර හොඳට අහලත් තියෙනවා. නමුත් ඊළඟට කල්පනාව නැහැ.
මතක් වෙන්නේම කේන්දරී, මතක් වෙන්නේම විෂ්ණු ආගෝරේ දාගන්න, මතක් වෙන්නේම කේතා. එයාට දුක හටගත්තේ කේතාපච්චය ජරා මරණං. වෙන එක එයාට දුක හටගත්තේ බුදුරජාන් වහන්සේගේ ධර්මයට අනුව ඉපදීම ඇති කල්ලි නෙමෙයි. ඒකයි මේ අද ශ්‍රාවකයෙක්ගේ තියෙන මේ මඤ්ඤං ගතියන් ඒකයි. ඉතින් මේ මඤ්ඤං ගතියෙන් යුතු අයට මේ ධර්මයක් ස්පර්ශ වෙනවා කියන එක හිතන්න බෑ. අවුල්නේ ඔළුව අවුල්නේ මඤ්ඤන්නේ. ඒ දේශනාව තුල තියෙන මඤ්ඤං කෙනෙකුට ධර්මය අල්ලන්න බෑනේ. පිස්සෙකුට ධර්මය අල්ලන්න බෑනේ. ධර්මය අල්ලන්න පුළුවන් කියලා ශාස්ත්‍රඥාන්ස දේශනා කරන්නේ කොහොමද? පඤ්ඤාවත්තං සායන්දමු නායන්දමු මේ දුෂ්ප්‍රඥ කෙනෙකුට නෙමෙයි මේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්තයටයි. එයාගේ ප්‍රඥාවට අයිති කාරණාවක් තමයි ඉපදීම ඇති කල්ලි තමයි ජරා මරණ හටගන්නේ. ඉපදීම ඇති වුණේ කුමක් ඇති කල්ලිද? භවයේ ඇති කල්ලි. භවයේ ඇති වන්නේ කුමක් ඇති කල්ලිද? උපාදාන ඇති කල්ලි. මේ ප්‍රඥාවට ගෝචර පැත්තක්. මේ ඉපදීම ලෙඩවීම ශෝක පරිදේව දුක් දුම්නස හටගන්නේ කුමක් ඇති කල්ලිද? තණ්හාව ඇති කල්ලි. ආරි සත්‍ය පැත්තෙන් කල්පනා කරනවා නම් ඒ තණ්හාවේ නිරෝධය ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් වේ, දාලේ රහිත වීමක් වේ, දන්න සාක්ෂාත් වන දෙයක් තියෙනවා නිවන. ඒ තණ්හාව නිරුද්ධ කිරීම සඳහා ප්‍රගුණ කළ යුතු මාර්ගයක් තියෙනවා. ඒ කායනෝ යම් භික්ඛවේ මග්ගෝ. කුමක්ද මේ ආර්ය අෂ්ටාංග මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියව වෙන මනස්ගත වල යනවා. ඉතින් ඒකයි අද මේ මිනිසුන්ගේ ඔළුව මේ කුරුවල් කියලා කියන්නේ. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාව තමයි ඒ මධ්‍යම ප්‍රතිපදාවටයි ශ්‍රාවකයන්ස දේශනා කළේ මේ දුක නිරුද්ධ කරන මාර්ගය කියලා. ඒ සම්මා දිට්ඨියනොයි දුක නිරුද්ධ කරවන්නේ. සම්මා සංකල්පේනොයි. සම්මා වාචා ඇති කර ගැනීමෙනොයි. සම්මා කම්මන්තය ඇති කර ගැනීමෙනොයි. සම්මා ජීවයෙන් යුතු වීමෙනොයි. සම්මා වායාමයේ යුතු වීමෙනුයි. සම්මා සතියෙන් සම්මා සමාධියෙන් යුතු වීමෙනුයි. ඒකයි මේ ආර්ය ඒ කාරණා වලට කියවේ ආර්ය අෂ්ට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුක නිරුද්ධ කරන මාර්ගය කියලා මේ සිංහලෙන් කියලා තියෙනවා. තේරෙන වචනින්. එතකොට මේ තේරෙන වචනින්ම කියලා තියෙනවා දුක නිරුද්ධ කරන මාර්ගය මෙයයි කියලා. ඒකම කියවෙනේව කියනවා. පිස්සු නෙමෙයිද? අංගොඩයිට පිස්සු නෑ. පිස්සු මේ තේරෙන වචනෙන් කියලා තියෙනකොට තේරෙන්නේ නැහැ කියන ඉතින් පිස්සුනේ. එතකොට ඒකට හේතුව තමයි ඔහු තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි පැහැදීම නැති එක. ඔහු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන සැක කරන එක. ඒ තමයි විචිකිච්ඡානුසයමි. ඒ සැකයෙන් ඒ විචිකිච්ඡාව තිබෙන නිසා ඔහුට දුක නිරුද්ධ කරන මාර්ගය ඒක කිව්වට මෙයත් මෙහිම වට්ටියක් තරම් ගිහින් ෂේප් එකක් දාලා බලන්න ඕනේ කියලා එයාට හිතෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලම භාගතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ දුක නිරුද්ධ කරන්නා වූ මාර්ගයේ නම් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි පහදීද අග්ගේති පසන්න. ඔබ උදේ ඉගෙන ගන්න ඇති ධර්ම දේශනාව අග්ගප්පසාද සූත්‍රේ. ආයේ දුක නිරුද්ධ කරන මාර්ගයෙන් යන්න දුක නිරුද්ධ කරන මාර්ගයේ කෙරෙහි පැහැදීමම මේ බුදුරජාණන් දේශනා මේ අයිසෙක් නිව්ටන් කියප එක නෙමෙයිනේ. මේ ඩෝල්ටන් කියපු කතාවක් නෙමෙයිනේ මේ. මේ සියල්ල අවබෝධ කරගත්තා වූ ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කරන්නේ. කුමක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි පැහැදීමම අග්‍රූ පැහැදීමයි කියන එක. අග්ගේ කෝපන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍රූ මාර්ගයේ යන්නේක ගැන නෙමෙයි මේ කියන්නේ. මාර්ගයේ කෙරෙහිගෙන මේක තමයි දෙයි හාඳුරන්නේ කියලා පැහැදුනොත් ඒ පැහැදීමත් අග්‍රූ පැහැදීමක් කියලා මේ බුදුරජාණන් දේශනා කරන්නේ. ඒකටවත් අද පහදින්න සමහර අයට පිනක් නැහෙනි. යන නේන එක පස්සේනේ. ඉස්සෙල්ලා පහදින්න එපා මේ මාර්ගය ගැන.
එතකොට ඒකයි මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හරි අඩුම ගානේ ඇති කරගන්න කියන එක ශාස්ත්‍රඥ ඒ පවා ඒ කෙනාට රැකවරණී පිණිස එනවා කියන එක. එහෙම පහදිනවා කියන එක මේ අපි කියනවා වගේ ලේසි එකක් නෙමෙයි. එහෙම පහදින්නේ ඊටාම දුර්ලභ පිරිසකයි. ඊටාම මේ අතේ ඇඟිලි ගානටවත් වඩා අඩු පිරිසක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉන්නේ මේ දුක නිරුද්ධ කරන්නේ කියන එකට පහදින්නේ. ඒ පැහැදීම යාට යම් දවසක ඒ කෙනාට ඒ මාර්ගය යන උපකාර වෙනවා. ඇයි? ඔහු පැහැදුනේ අග්‍රු තැනටයි. අග්‍රූම මාර්ගයටයි. ඒ දේශනා කළේ බුදුරජාන් වහන්සේමයි. අන්න ඒකයි බුද්ධ වචනේ තියෙන සත්‍ය ආශ්චර්ය කියන්නේ. ඒ ආශ්චර්ය තුල ඒ සත්‍ය තුල ඉන්න කෙනාට තමයි යන සත්‍ය ක්‍රියාව කරන්න පුළුවන්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. ඒක 3 වරුවක් නෙමෙයි 20 වරුවක් නෙමෙයි 36 වරුවක් නෙමෙයි පැය 48ක් ජප කරත් ඒ සත්‍යෙන්නේ නෑ. ඇයි යාට ඒ කෙරෙහි පැහැදීම නැත්තම්? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ. එයාට තමයි යන ජයමගුල් වෙන්නේ. ඒ කෙරෙහි පැහැදීම නැතුව ඒක කොච්චර කිව්වත් නිකන් ගිරවා කියනවා වගේ තමයි. ගිරවගෙත් එහෙමනේ තියෙන්නේ. ගිරවට කණ්ඩ දුන්නත් නැතත් පෙත් කූඩුව ගාවට ගිහිල්ලා කතා කරන්න උගන්නපු ගිරවන්ට බල දැකලා ඇතිනේ හම්බෙලා තියෙන්නේ. කතා කරන්නේ ගුරවට උගන් පුළුණාම කූඩුව ගාවට ගිහිල්ලා අපිත් අහලා තියෙන චූටි කාලේ මටත් මතකයි මාත් අහලා තියෙනවා. ඒ ගිරව ගාවට ගිහිල්ලා ආපුවම අපිට පෙත්තු බත් කෑවද? ඌ කෑවත් බඩ පිරුණ නැතත් ඒ හතා මොකද්ද කියන්නේ? බත් කෑවා කියනවා. ඒ වගේ තමයි අදත්. එතකොට මේ ගිරා සිස්ටම් එක අද හරියන්නේ පැහැදීමෙන් යන එකක් තමයි තියෙන්නේ. එතකොට ගිරා බවෙන් නිදහස් වෙන්න ඕන. එතකොට මේ ගිරා සිස්ටම් එකේ හිටියොත් වෙන අවුල තමයි උපත හරි භයානකයි. යෝ මේ උතුම් මාර්ගයේ කෙරෙහි ශාස්ත්‍රඥ වහන්සේ පැහැදෙන්න කියපු මාර්ගයේ කෙරෙහි පහදින් නැතිවීම හේතුවෙන් එතකොට මේ තියෙන අවිජ්ජානුසය මේ අවිද්‍යාව කියවේ එකයි. දුක නිරුද්ධ කරන මාර්ගය පිළිබඳ අනවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය අඥාන. ඥානයක් නෑ ඒක අවබෝධයක් නැතිකම කියන කරුණ. එතකොට ඒ තුල සිටීම අන්න ඒ කෙනාට තියෙන අනුතර තමයි යන දුගතිය හිමිවීම. එතකොට දුගතියට ගියාට පස්සේ ආයේ පැහැදිලි දැන් සමහර ප්‍රේතයෝන්ගේ ප්‍රේතවත් කතාවල තියෙනවනේ. වැරදුනාට පස්සේ එහි ගියාට පස්සේ තමයි පෙරේතයාට තේරෙන්නේ ඇනුනා කියන එක. ඊට පස්සේ තේරුණා කියලා එතනින් අහප උඩට එන්නේ නෑනේ. ඒ ප්‍රේතයාට ඊට පස්සේ එයාට කර්මානුරූපව පහළ වෙනවනේ ඊළඟ ජීවිතේ පේන ඥානෙත් එයාට ඒ කර්මානුරූපව එයා හිත දියුණු කරලා ඇති කරගන්න එක නෙමෙයි එයාට කර්මානුරූපව තමයි ඒක පහළ වෙන්නේ. එයාට විඳවන්නම. ඊට පස්සේ එයාම කියන්නේ මං තව සතියකින් නිරේ යන්න ඉන්නේ. මට දැන් ඒ ගිනි දැල් පේනවා. දැන් මේත් අසූචි සෙමසුටු කකා ඉන්න කෙනාට මේ දුක් පීඩාවෙන් ඉන්න මනුස්සයට ඊළඟට යන්නත් තියෙන්නේ කබලෙන් ලිපටයි වැටෙන්න තියෙන්නේ කියලා පෙරුණාම මේ මනුස්සයාට ඒ පුද්ගලයාට හිතන්නකෝ ඒ කෙනාට හිත කොච්චර තව දුර්වල වෙනවද කියන එක. ඒ ඊළඟට තියෙන්නේ මොකද්ද? කබලෙන් ලිපට වැටෙන විදියක්. එතකොට ඒ ඔස්සෙත් එයා මනසිනුත් විඳවනවා. කායිකවත් විඳවනවා. ඒකයි පැහැදී මාත්‍රයක් හරි ඇති කරගන්න කියලා ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ. බලන්න මේ නිමේද මහා කරුණාව කියන්නේ. මේකනේ අප්පා මහා කරුණාව කියන්නේ. අපි මේ හාල් හුඬුවයි ඇන්කර් පැකට් එකයි නෙස්ට් මෝල් එකයි දෙන එකනේ හරි මහා කරුණාව කියද කියන්නේ. ඒතකොට නමුත් මෙන්න සත්‍ය. මෙන්න මහා කරුණාව කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ විදිහට පුද්ගලයෙකු තුළ මේ ප්‍රපංචයන් දුවන මේ කෙලෙස් සහිත ආකාරයේ කල්පනාවන් නිසා ශාස්ත්‍රඥාන්සේ දේශනා කරන ඔන්න ඔය අනුශයන් කෙනෙක්ගේ ජීවිතය තුළ අභ්‍යන්තරයේ හට ගන්නවා. එතකොට මේ හට ගන්නා වූ ආකාරය බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට
දේශනා කරනවා ඊට පස්සේ. දැන් මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාරපේ දේශනාව ගිහිල්ලා විස්තර ඇතුව ඊළඟට අහන්නේ මහා කච්චාන මහරහතන් වහන්සේගෙන් ගිහිල්ලා. මහා කච්චායන මහරහතන් වහන්සේ මේ ඒ කෙටියෙන් වදාළපු දැන් මේ කාරණාව විස්තරාත්මකව දේශනා කරනවා ඊළඟට. ඒ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන ප්‍රිය ආයස්මත් වරුනි, හිතන්න කිව්ව දැන් මේ දේශනා කළේ කොහොමද? පුද්ගලයෙකුගේ මේ ප්‍රපංච සංඥාවන් මේ කෙලෙස් සහිත ආකාරයේ කල්පනාවන් තුළ ඒකිනා දුවන හේතුවෙන් ඒ පුද්ගලයාගේ ප්‍රපංචයන් මුල් කරගනිමින් එක්ක රාගානුසය, දිඨානුසය, පටිඝානුසය, භවරාගානුසය, මානානුසය, අවිජ්ජානුසය අනුසයන් ඇති වෙන කියන කරුණේ ශාස්ත්‍රණ දේශනක. දැන් මේ ආනුසයන් ඇතිවීම හේතුවෙන් ඒකිනා බුදුරජාණන් දේශනා කරනවා ඒ ආසාවන් හේතුවෙන් අන්න ඒකිනා මොකද කරන්නේ? එක්ක දඬු මුගුරු අරගෙන අවියායුධ අරගෙන කලකෝලහාර කරනවා කියනවා, වාද විවාද කරනවා කියනවා, කේලම් කියනවා, බොරු කියනවා, ඊට පස්සේ පාපී අකුසල් සියල්ලම සිදු කරනවා කියනවා. දැන් මෙන්න මේ කියපු මේ සුළු කාරණා මේ කෙටි ධර්ම පරියාය තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ දැන් මේ විස්තරාත්මකව දේශනා කරන්න යන්නේ. දැන් මෙතනදී ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළේ මොකද්ද? කෙලෙස් ඇතිවන ආකාරයේ සංඥාවන් ගන්නවා කිව්වේ. ඒ සංඥාවන් තමයි දැන් මේ කල්පනා කර කර ඉන්නේ කිව්වේ. ඒවට කියවන්නේ ප්‍රපංචය කියලා. ඒ සංඥාවන් අරගෙන කල්පනා කර කර ඉන්නවා. ප්‍රපංච කිව්වා. දැන් මේ ප්‍රපංච ඇතිවන ආකාරය තමයි මේ දැන් මහා කච්චායන මහරහතන් වහන්සේ ඊළඟට හරි ලස්සනට විග්‍රහ කරලා දේශනා කරන්නේ. ඒ තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයුෂ්මත් වරුනි, ඇසත් රූපයත් කියන කරුණු දෙකේ එකතුවෙන්, ඇසයි රූපයයි කියන කරුණු දෙකේ එකතුවෙන් හට ගන්නවා කියන චක්කුම් පටිච්ච උප්පජ්ජති චක්කු විඥානං. ඇසයි රූපයයි හේතු කරගෙන ඇති වෙනවා කියනවා ඇසේ විඥානය. දැන් ඇසයි රූපයයි හේතු කරගෙන ඇසේ විඥානය ඇති වෙනවා කියලා කවුද දේශනා කළේ? බුදුරජාණන් වහන්සේ. එතකොට ඇසේ විඥානය ඇතිවන්නේ ඇසයි රූපය මුල් කරගෙන. නෑ වෙන එකකුත් තියෙනවා නෑ මෙහෙමත් ඒ කතා හරියන්නේ නෑ. එතකොට ඇසයි රූපයයි එකතු වෙ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ද්වයම් පටිච්ච භික්ඛවේ විඥානං සම්භූති. කරුණු දෙකක එකතුව තමයි විඥානය කියලා කියන්නේ. කරුණු දෙකයි. එතකොට ඇසේ විඥානය හටගන්න හේතු වෙච්ච කරුණ මොකද්ද? කරුණු දෙක තමයි ඇසත් රූපයත්. කනේ විඥානය ගැන කතා කරනවා. කනේ විඥානය හටගන්න හේතු වෙච්ච කරුණු දෙක තමයි කනත් ශබ්දයක් කියන එක. නාසයේ විඥානය හටගන්න හේතු වුණා නම් ඒ කරුණු දෙක තමයි නාසයත් ගඳ සුවඳත් කියන එක. දිවේ විඥානය ගැන කතා කරනවා නම් දිවත් රසයත් කියන එක. කය විඥානය ගැන කතා කරනවා නම් කයත් පහසත් කියන කරුණු දෙක. මනසේ විඥානය ගැන කතා කරනවා මනසත් අරමුණුත් කියන කරුණු දෙක. එතකොට විඥානය සයාකාර වූ ඇස විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දිවේ විඥානය, කය විඥානය, මනස වන ආකාර 6යි. හැබැයි 6 ඒ කාරණාවන් එකිනෙක හටගන්න කරුණු දෙක උපකාර වෙලා තියෙනවා. ඒකයි මෙතනදී දේශනා කළේ චක්කුම් පටිච්ච උප්පජ්ජති චක්කුම් පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥාන. ඇසයි රූපය මුල් කරගෙන ඔන්න ඇසේ විඥානය උපදිනවා. ඊට පස්සේ තින්න සංගති පස්සෝ කරුණු තුනක එකතුව ස්පර්ශයයි. එතකොට ස්පර්ශය කියන කරුණ තැන් 6 පිහිටනවා. ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කාය ස්පර්ශය, මනසේ ස්පර්ශය. ඒකට 6යි. ඒ ඇසේ ස්පර්ශය හටගන්න කරුණු තුනක් උපකාර වෙනවා. කනේ ස්පර්ශය හටගන්න කරුණු තුන. ඒකයි තින්නන් සංගති පස්සෝ කිව්වේ. කරුණු තුනක එකතු ස්පර්ශයයි කියන්නේ. එතකොට ඇසේ ස්පර්ශය හටගන්න හේතු වෙච්ච කරුණු තුන මොකක්ද? ඇසයි, රූපයයි, ඇසේ විඥානයයි. කනේ ස්පර්ශය නම් කනයි, ශබ්දයයි, කනේ විඥානයයි.
නාසය ස්පර්ශය ගැන නම් කතා කරන්නේ. නාසයයි ගඳ සුවඳයි නාසය විඥානයයි. දිවේ ස්පර්ශය ගැන නම් කතා කරන්නේ. දිවයි රසයයි දිවේ විඥානයයි. කය ස්පර්ශය ගැන නම් කතා කරන්නේ. කයයි පහසයි කය විඥානයයි. මනස ස්පර්ශය ගැන නම් කතා කරන්නේ. මනසයි අරමුණුයි මනසේ විඥානය ගැනයි. ඒ මනස ස්පර්ශයයි. එතකොට උන කරුණු තුන. දැන් මෙතනදී ඉස්සෙල්ලාම ඇස මුල් කරගෙන දේශනා කරන්නේ. චක්කුම් පටිච්ච රූපේ උපජ්ජ චක්කු විඥාන. ඇසයි රූපේ එකතු වීමෙන් ඇසේ විඥානය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ. ඒ කරුණු තුනේ එකතුවෙන් අන්න ඇසේ ස්පර්ශය හට ගන්නවා. පස්ස පච්චයා වේදනා. ඒ ඇසේ ස්පර්ශය මුල් කරගෙන අන්න විඳිනවා කියනවා. එතකොට කෙනෙක් විඳිනවා එක්ක සැප විඳීමක්. ඒ ස්පර්ශය මුල් කරගනිමින් එක්ක දුක් විඳීමක් එක්ක අදුක්කම සුඛ විඳීමක්. ඒ ඇසේ ස්පර්ශය සැප සහගත ස්පර්ශයක් නම් අන්නේ සැප විඳිනවා. ඒ ඇසේ ස්පර්ශය දුක් සහගතයි නම් අන්නහු දුක් විඳීමක් විඳිනවා. ඒ ඇසේ ස්පර්ශය අදුක්කම සුඛ නම් දුක් සැප රහිත විඳීමක් විඳිනවා. මොන හොඳට මතක තියාගන්න. ඇසයි රූපයයි ඇසේ විඥානය එකතු වෙනවා. ඇසයි රූපය එකතු වෙනවා මුලින්ම කියමුකෝ. ඇසයි රූපය එකතු වීමෙන් ඇසේ විඥානය. ඇසයි රූපය ඇසේ විඥානය එකතු වීමෙන් ඇසේ ස්පර්ශය. ඊට පස්සේ ස්පර්ශයෙන් මොකද වෙන්නේ? ඒ ඇසේ ස්පර්ශයෙන් අන්න විඳිනවා. පස්සපච්චය වේදනා. ඊට පස්සේ අහගන්න හරි ලස්සන කොටසක් ඊළඟට තියෙන්නේ. දැන් විඳිනවනේ කිව්වේ යං වේදේති තං සංජානාති. ආනේ විඳින දේ තමයි ඔහු හඳුනාගන්නේ කියනවා. දැන් මේ විස්තර දැන් කලින් බුදුරජාණන්සේගේ ධර්මපරයය මතකයෙන් හඳුනා ගන්නා වූ අරමුණු ඔස්සේනේ පුද්ගලෙක් හිත යනවා කිව්වේ. දැන් මෙන්න මේ හඳුනා ගන්නා වූ දේවල් ඇති වෙන හැටි. තමයි මේ මහා කච්චායන මහරතන මේ ඊට පස්සේ දිගහැරලා පෙන්නන්නේ. දේශනා කරන්නේ. ඇස රූපය ඇසේ විඥානය ඇසයි රූපය ඇසේ විඥානය ඇසේ ස්පර්ශය ස්පර්ශයෙන් විඳිනවා විඳින දේ යන්න හඳුනා ගන්නවා. එතකොට විදින දේෙන් හඳුනාගන්නේ මොකද්ද? සංඥාවෙන් හඳුනාගන්නේ. බුදුරජාණන් සංඥාව කියන එකෙන් හඳුනාගන්නේ මොනවද කියන එක හරියටම ලස්සනට දේශනා කරනවානේ. හැඩය, වර්ණය, පාට, රතු පාට, නිල් පාට, මේ දේ හඳුනා ගන්නවා. විඳින දේ හඳුනා ගන්නවා. යං වේදේති තං සංජානාති. විඳින දේ හඳුනා ගන්නවා. යං සංජානಂತಿ තං විතක්කේති. ඔන්න මතක තියාගන්න ලස්සන ධර්ම කාරණාවක්. යමක්ද හඳුනාගන්නේ අන්නේ හඳුනා ගන්නා උදේට තමයි අපේ හිතේ විතර්ක වටෙන්න පටන් ගන්නේ කිව්වා. විතර්ක කරනවා කියන්නේ දැන් සිතුවිලි හිතනවා. ඒ ගැන හිතන හඳුනා ගන්න දේ ගැන දැන් අපි උනේ දැන් හඳුන ඇස තිබුණා කියන්නේ. ඇසට රූපයක් පේනවා. අපි හිතන්නකෝ දැන් ලස්සන කොණ්ඩයක් කියලා. ඊට පස්සේ දැන් උන්න ලස්සන ඇස් දෙකක් කියලා හිතන්නකෝ දැන්. ඔන්න නිල් පාට අපි හිතමු blue eyes නිල් ඇස් නිල් වන් ඇස්. එතකොට දැන් ඔන්න ඒ ඇස් දෙක දැක්ක දැන් ඔන්න හිතන්න ඇසයි රූපයයි තිබ්බා. දැන් දැක්කේ රූපේට මොකද නිල් වන් ඇස්. ඊට පස්සේ ඒ ඔස්සේ යන දැකලා දැන් විඳිනාම ස්පර්ශ වුණ සැප විදීමක් දැන් ඔන්න ඒ ඇස් දෙකේම හේතුවෙන් ඒ විඳින දේ උන හඳුනාගත්ත දැන් හඳුනාගත්ත දේට අනුව දැන් අපි විතර්ක කරනවා. මොකක්ද විතර්ක කරන්නේ? ඒ විතර්ක තමයි දැන් අර අපි හිතන්නේ අනේ මේ නිල් පාට ඇස් දෙක අප්පා රුසියන් කාර්යයේ වගේ හප්පේ පින ඇස් දෙකෙන්ම පින වැක්කිරෙනවා. පේන හැටි පින මිනිස්සු හැම ගොන් කතා කියනව නේද? මිනිස්සුගේ මේ මූණක් දිහා බලලා ඇස් දෙකක් දිහා බලලා කියනවා හරි පින්වන්තයිලු. එහෙමනම් ඉතින් පින මනින්න පුළුවන් නම් මොනව කරන්න බැරිද? එතකොට කළු පහේ මිනිස්සුෙකුට කවදාවත් ඒ අනේ යා පින්වන්ත නැහැ. එයාට එතකොට එයාට පින් කරගන්න හැකියාවක් නෑ. ගොන් කතානේ. එතකොට ඒ වගේ මහා නිකන් අර මේ නේ පව් ඉතින් එහෙමයි ඉන්නවා. ඒ අනුකම්පා කරන්න තමයි. එතකොට අන්නේ ඒ විදිහට විතර්ක කරනවා පුද්ගලෙක්. බාකි බලන්න ඉපේ අපි කියලා මූණට හත තියාගෙන කම්මුලට හත තියාගෙන දැකලා ඇති මිනිස්සු. එතකොට අන්න ඒක තමයි දැන් මේ විතර කරන්නේ. ඇස් ගැන හිත ඉන්නවා. ඒ ගැන අන්න හිත දන්නේ මේ බලන්නකො බුද්ධ හරි ලස්සනයි. ඊට පස්සේ ඔන්න හිතනවා එයා මට ගන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද?
අන්න දැන් ඒ හේතුව මොකද්ද? අන්න ඒ විතරකේ හේතුවෙන් ඔන්න ඊට පස්සේ දේශනා යං විතක්කේති තම්ප පංචේති. ඒ හිතා ඉන්න හේතුව මේ විතරක මුල් කරගනිමින් අන්න කෙලෙස් සහිතව බැඳිලා යනවා කියන ප්‍රපංච කර කර ඉන්නවා කියන. ඊට පස්සේ තමයි යාගේ S2 අනේ මට ගන්න තීරුණ නම් හොඳයි. S2 මගෙන් ගැලවිලා යන්න එපා. ඔයා විතරයි මට S2 වගේ ඉන්න එක. අන්න දැන් අනුසේ වැඩෙන්න පටන් ගන්නවා. ප්‍රපංච තුලින් වැඩෙන්නේ මොකක්ද? අනුසේනේ. එක්කොන්න රාගානුසය ඇති වෙනවා. එක්කෝම ඊර්ෂ්‍යාකාරයෙක් නම් ඒ S2 දිහා බල බුදු අම්මේ මුන්ටනේ අප්පා මෙහෙම ඇසුත් ලැබෙන එක ඒ S2ට එක්කෝ ද්වේෂ කර කර ඊර්ෂ්‍යා කර කර ඉන්නවා. පටිඝානුසය. ඒතර ඕක තමයි අද මිනිස්සුන්ට වෙන්නේ. ඒතර මේ විදිහට තමයි යන්න මේ දේශනා කරන්නේ. ඔන්නයා ප්‍රපංච කර කර ඒ තුල අන්නයා අහුවෙලා ඉන්නවා කියනවා. ඊට පස්සේ යමක් තමයි හඳුනාගන්නේ යමක්ද ඒ ගැන තමයි හිතන්නේ යමක්ද ඒ ගැන තමයි යන්න ප්‍රපංචයේද කල්පනා කර කර ඉන්නේ. ඒ මුල් කරගත් මිනිසෙක් තුල ඒ හඳුනා ගන්නා වූ එක එක දේවල් ගැන ඒ විදිහට බැඳිනවා. හරිනේ කතාව. බැඳිලා ඒ ගැන මනසේ තෘෂ්ණා සහගතව හැසිරෙනවා. හරිනේ කතාව. ওই විදිහට තෘෂ්ණා සහගතව හැසිරෙන සිද්ධිය අතීතයේ වුණා නම් අතීතයේ වෙන්නෙත් ওই විදිහටමයි. අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් ඇසින් දැකින රූප ගැන තමයි මේ විදිහට ප්‍රපංච ඔස්සේ අනුසය ඇති වෙන්නේ කියලා මහා කච්චාන මහරහතන් වහන්සේ දේශනා කරනවා. අතීතයේත් ඇස මුල් කරගෙන ප්‍රපංච ඇති වෙලා අනුසය ඇති වෙනවා නම් අතීතයේ ඇති වුණෙත් මේ විදිහටමයි. අනාගතයේ ඇති වෙනවා නම් ඇති වෙන්නෙත් මේ විදිහටමයි. වර්තමානයේ තුල ඇති වෙනවා නම් ඇති වෙන්නෙත් මේ විදිහටමයි කියන ඇස ඔස්සේ. කන ඔස්සේත් එහෙමයි. එතකොට කන ඔස්සේ වුණ ගන්න තේරුම් ගන්න තියෙන කනයි ශබ්දයයි එකතු වීමෙන් කනේ විඥානය. ඊට පස්සේ ඒ තුනේ එකතුව තමයි කනේ ස්පර්ශය. ස්පර්ශය හේතු කොට ගන්නන විඳීම ඇති වෙනවා. විඳින්නේ යමක්ද ඒක තමයි හඳුනාගන්නේ. හඳුනාගන්නේ යමක්ද ඒ ගැන තමයි හිතන්නේ. හිතන්නේ යමක්ද ඒ ගැන තමයි කල්පනා කර කර ඉන්නේ. ඒ මුල් කරගත් මිනිසෙක් ඒ තුල හඳුනා ගන්නා එක එක දේවල් ගැන ඒවාට බැඳිලා ඒවා ගැන මනසේ තෘෂ්ණා සහගතව හැසිරෙනවා. අතීතයේත් අනාගතයේත් වර්තමානයේත් කණෙන් දකින ශබ්දය ගැන ප්‍රපංච ඔස්සේ අනුසය ඇති වෙනවා නම් ඇති වෙන්නේ මෙන්න මෙහිමයි. නාසයේටත් එහෙමයි. දිවටත් එහෙමයි. දිව ඔස්සේ. කය ඔස්සේත් එහෙමයි. මනස ඔස්සේත් එහෙමයි. ඔන්න ඔය විදිහට. ඊළඟට මේ ප්‍රපංචයන්ගේ නිරෝධයක් ගැන ඊට පස්සේ හරි ලස්සනට දේශනා කරනවා මහා කච්චාන මහරහතන්. ඒ තමයි දේශනා කරනවා කොහොමද? සෝවතාවසෝ චක්කුස්මින් අසති. ඇස කියන කරුණ නැත්තම් දැන් අසති කියන වචනේ අපි අහලා තියෙනවා. කර්ණින් තිබ්බේ චක්කුස්මින් සති. ඇස ඇති කල්ලි. රූපස්මින් සති. රූපේ ඇති කල්ලි. දැන් ওই විදිහට ওই අසති වචනේ අපි අහලා තියෙනවා. කොතනද? ආර්යනිය එහෙම අපිට ධර්මයේ තුල හම්බෙලා තියෙන්නේ කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති. උන සති කියන වචනේ. ඉමස්මින් සති මේ ඇති කල්ලි මේ ඇති වේ. ඊට පස්සේ ඉමස්මින් අසති ඉදං මේ නැති කල්ලි මේ නැති වේ. දුර දැන් මෙතනදී අසති කියලා පාවිච්චි කරන්නේ ඒක. ඇස නැති කල්ලි රූපේ නැති කල්ලි ඇසේ විඥානයේ හට ගැනීමක් නැත. ඒක තමයි මේ කියන්නේ. සෝවතාවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානං අසති. ඇස නැත්තම් කන රූපය නැත්තම් ඊට පස්සේ ඇසේ විඥානය කියලා දෙයක් පනවන්න බෑ කියනවා. කොච්චර ලස්සනයිද බලන්න මේ ධර්මයේ. ඊට පස්සේ ඇසේ පැනවීමක් නැත්තම් කනෙහි පැනවීමක් නැත්තම් ඇසේ විඥානය ගැන කතාවක් නැත්තම් තින්නං සංගති පස්සෝ අසති. ඇසේ ස්පර්ශය ගැන කතා වීමක් නැහැ කියනවා. ඒ ස්පර්ශේ නැත්තම් ඒ පැනවීමක් නැත්තම් ස්පර්ශයේ පැනවීමක් නැති කල්ලි වේදනාවයි පැනවීමක් කරන්නේ යන කරුණ මේ කාරණය විද්‍යාමාන නොවේ. වේදනාවේ පැනවීමක් නැති කල්ලි
සංඥාවේ පැනවීමක් කරන්නේ යන මේ කාරණය විද්‍යාමාන නොවේ. සංඥාවේ පැනවීමක් නැති කල්ලි විතර්කයයි පැනවීමක් කරන්නේ මේ කරුණ විද්‍යාමාන නොවේ. විතර්කයේ පැනවීමක් නැති කල්ලි ප්‍රපංච සංඥාවන්ගේ පැවැත්මක් පිළිබඳ පැනවීමක් කරන්නේ යන මේ කරුණ විද්‍යාමාන නොවේ. කොච්චර බලන්න ධර්මයේ මේ ප්‍රපංචයන්ගේ මේ නැතිවන පැත්ත. අර ප්‍රපංචයන්ගේ හටගන්න පැත්ත. එතකොට ශ්‍රාවකයෙකු තුල තිබෙන්නේ මේ ස්වභාවය තේරුම් ගනිමින් ඒ එකින් එක කාරණාවන් අන්නෝ විදර්ශනා කරනවා. මේ ඇස කියන්නේ හේතුවකින් හටගත්තා. හේතු නැතිවීමෙන් නැති වී යන නිසා මේ ඇස අනිත්‍යයි. රූපය කියන්නේ හේතුකින් හටගත්තා. හේතු නැතිවීමෙන් නැතිවීමේ රූපය අනිත්‍යයි. ඇසයි රූපය එකතු වීමෙන් හටගන්නව ඇසේ විඥානයේ හේතුන්ගෙන් හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි. ඇසයි රූපය ඇසේ විඥානයයි කියන කරුණු තුන එකතුවෙන් හටගන්නා වූ ස්පර්ශය හේතුවකින් හටගත්තේ හේතු නැතිවීමෙන් නැති වී යන නිසා අනිත්‍යයි. ඊට පස්සේ විඳීම, ඊට පස්සේ විඳින දේ හඳුනා ගැනීම, හඳුනාගත් දේට අනුවන්න ඊට පස්සේ විතරක ඇතිවීම, ඊට පස්සේ විතරකයන් ඔස්සේ ප්‍රපංචයන්. මේ විදිහට තමයි මේ නිරෝධය කියලා කල්පනා. සමුදය අත්ංගමයේ කියන කරුණු දෙපැත්තක් තියෙනවනේ ධර්මයේ තුල. සමුදය කීවේ හට ගන්නවා ආකාරය, අත්ංගමිකේ නැති වෙන ආකාරය. දැන් මේ දේශනාව තුළ මහා කච්චාන මහරහතන් සමුදය කොටසක් දේශනා කර හට ගන්නව හැටි ප්‍රපංච නිරුද්ධව නැහැ අත්ංගමියත්. එතකොට මේ ධර්මපරියාය මේ විදිහට දේශනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේලාට මේ කරුණ හරි ලස්සනට තේරුණා. එතකොට ඒ තේරුණාට පස්සේ මහා කච්චාන මහරහතන් වහන්සේ මේ කරුණ දේශනා කරලා අවසන් වුණාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා ඔක්කොමලා මහා කච්චාන මහරහතන් වහන්සේගේ ඒ අනුශාසනාව පිළි අරගෙන වන්දනාමාන කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ සිද්ධි ධර්මයේ සියල්ලම විස්තර කළා. දේශනා කළා. නැවත කිව්වා බුදුරජාණන් ඉස්සරහම. ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා. ඔබ මගිනුත් ওই ප්‍රශ්නේ ඇහුවනම් අර වෙලාවේ ශාස්ත්‍රඥ වහන්සේට කෙටියෙන් දේශනා කරපු කරුණ දීර්ඝ විස්තර කරන ස්වාමීනි භාගතුන් වහන්සේ කියලා ඇහුවනම් මහා කච්චාණියන් යම් විදිහකට දේශනා කොට වදාළේ මේ විදිහටම තමයි පින්වත් මහණනි මටත් දේශනා කරන්න තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේත් ඒ දේශනාව අනුදැනව දාලා. ඒ දේශනා පරියාය. එතකොට මේ දේශනාව මේ විදිහට සිද්ධ වෙන වෙලාවේ එතන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ සිටිය මේ දේශනාව සියල්ල අහගෙන. එසේ වදාළ වෙලාවේ ආනන්දයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි, ඔය දේශනාව මේ වගේ දෙයක් කියලායි මට හිතෙන්නේ. බඩගින්නෙන් හොඳටම දුර්වල වෙච්ච මිනිසෙකුට මේ පැණි පිරිච්ච රසවත් මේ වදයක් ලැබෙනවා. ඉතින් ඔහු ඒ රසවත් මේ වදය කොයි පැත්තකින් රස වින්දත් එයාට ලැබෙන්නේ මිහිරි රසයක්මයි ස්වාමීනි. අන්න ඒ වගේමයි ස්වාමීනි හිතන්න පුළුවන් භික්ෂුවකට. ඔන්න හොඳ වචනයක්. අන්න ඒකයි මෝඩ පහේ කෙනෙකුට නෙමෙයි කිව්වේ. හිතන්න පුළුවන්. චින්තයන් දැන් දේශනාව තුළ තියෙනවනේ. න චින්තයන්තෝ පුරිසෝ විශේෂම අධිගච්ඡති. හිතන්න බැරි මිනිස්සයාට විශේෂත්වයක් කරා යන්න බෑ. හිතන්න බැරි කිව්වේ මේ ගෙයක් හදා ගන්න ඇති, ගඩොල් බිත්තියක් දාන හැටිවත් මේ ඊට පස්සේ මේ පරිණාමය ඇති වෙච්ච හිටවත් ඒව නෙමෙයි. හිතන්න බෑ කියලා කිව්වේ මේ දැන් මේ ප්‍රපංච මානසිකාරයන් ඇති වෙන ආකාරයක් ගැන කියලා දෙනකොටවත් එයාට හිතන්න බෑ. මෙහෙම නේ කියලා එයාගේ හිත පහදින්නේ. ඒකට අන්න එයාට කියනවා හිතන්න බැරි පුද්ගලයෙක් කියලා. එතකොට යාට ප්‍රඥාව ගෝචර වෙන්නේ නැති ප්‍රඥාවට ආශ කර නැති පුද්ගලෙයි. එතකොට සිතන්න බැරි මිනිස්සුන්ට විශේෂත්වයක් කරා යන්න බෑ. එතකොට යම් විදියකට මේ විදියට මේ තමයි අපේ ප්‍රපංචයෙන් වැඩ කිරීම හේතුවෙන් මේ විදියට අනුසයන් ඇති වෙනවා කියන එක හිතන්න පුළුවන්. මේ විදියට ඒ ධර්මපරියාය දරාගෙන ඒ අනුව විමසමින් සිටින කෙනාට තමයි හිතන්න පුළුවන් කෙනෙක් කියලා හරි චුට්ටක් හරි කියන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට කියනවා හිතන්න පුළුවන් භික්ෂුවකට මේ උතුම් ධර්මය
ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ස්වාමීනි හිතන්න පුළුවන් භික්ෂුවකට මේ උතුම් ධර්මය කොයි පැත්තෙන් හෝ ප්‍රඥාව ඇතිවන ආකාරයට හිතුවොත් බලන්න හරිය ලස්සනේ ප්‍රඥාව වැඩෙන ආකාරයට. එතකොට මේ ධන අන්න ඒකයි ප්‍රඥාව තමයි මුල් වන්නේ. ප්‍රඥාව වැඩෙන ආකාරයට හිතුවොත් ඔහුට සතුටක්මයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලැබෙන්නේ. චිත්ත ප්‍රසාදයක්මයි ඔහුට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ලැබෙන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ නිසා මේ ධර්ම දේශනාවට කියන්න හොඳ නමක් මොකද්ද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ එහෙනම් ප්‍රිය ආනන්දීනි මේ ඔබ මේ ධර්ම මේ මතක තියාගන්න මදු පිණ්ඩික දෙසුම වශයෙන් කිව්වා. මේ පිඬුවක්සේ මිහිරි ලෙස වදාළ දේශනාව මේ පිඬුවක් මේ පැණි පිඬුවක් ලෙස මේ පිඬුවක්සේ මිහිරි ලෙස වදාළ දෙසුම කියලා මේ සූත්‍රය මතක තියාගන්න කිව්වා මේ දේශනාව. එතකොට ඔන්න ඔය විදිහටයි මේ අද අපි කතා කළේ මදු පිණ්ඩික සූත්‍රය. මේ ප්‍රපංච ඔස්සේ අනුසය ඇතිවන ආකාරය ගැන. එතකොට මේ කාරණාවන් ඔබ සිහි කරන්න. ශ්‍රද්ධාවෙන් දරා ගන්න. දහම්මත් පොතක් තියෙනවනම් මේ කාරණාවන් ටික ලියා ගන්න. මේ සූත්‍රයේ තියෙන මේ කාරණාව තමයි ලියවෙන්න ඕනේ. වෙන මනස්ගත මොකවත් නෙමෙයි. මදුපිණ්ඩික සූත්‍රයේ මෙන්න මේ විදිහට ප්‍රපංච ඇතිවන්නේ. මෙන්න මේ විදිහට මේ ප්‍රපංචයන්ගේ නිරෝධය. මදුපිණ්ඩික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එච්චරයි දහම්මත් පොතේ තියෙන. අර හාමුදුරුවෝ මෙහෙම කිව්වා, මේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා, අතුරු බොන ගමන් කිව්වා. ඒ කතාව වැඩක් නැහැ. දැන් එතකොට ඒක නිකන් ඩයරියක් වගේනේ. දහම්මත් පොත කියන්නේ ධර්ම කාරණා විතරයි තියෙන්න ඕනේ. වෙන මනස්ගත නෙමෙයි. එතකොට මේ කාරණාවන් හොඳට කියවලා ඒ ධර්මයේ කියවමින් ඒ ධර්ම කාරණාවන් ලියා ගන්න. හරි ලස්සනයි එතකොට. ඔබටම අහිංසක නිරාමස ප්‍රීතියක් ඒ පොත බල හිත ඇති කරයි පෙරලන්න තිබෙන්නේ හිත ඇවිස්සෙන දෙයක් නෙමෙයි හිත සංසිඳෙන දෙයක්. ධර්ම කාරණාමයි තියෙන්නේ. එතකොට ඒ නිසා හොඳට මේ බුදුරජාණන්සේගේ ධර්මයේ කියවන්න. ඒ ධර්මයට ආස කරන්න. තේරෙන්නේ නැති වුණත් කමන්නේ මේ ධර්මයේ කියවන්න. එතකොට මේ ධර්මය යම් දවසක අද කියවනකොට තේරුනේ නැත්නම් ඊළඟ මොහොතේ කියවනකොට ආයෙ තේරෙනවා. ඊට වඩා පොඩ්ඩක් තේරෙයි. ඊට පස්සේ කියවනකොට ඊළඟට තේරෙයි. මොකද දැන් මේ ධර්මයේ කියවනවා කියන්නේ අපි ඉස්කෝලේ ගියා වගේ සිලබස් කවර් කරනවා සිලබස් පොත් කරනවා වගේ නෙමෙයි. දැන් O level පොත් නම් O level ඉවරලා ඇඩ්වාන්ස් level යනකොටලා විසි කරනවනේ. ඒ වගේ එකක් නෙමෙයි බුදුරජාණන්සේගේ ධර්මයේ පොත කියලා කියන්නේ. ධර්ම දේශනාව කියලා කියන්නේ. ධර්මයේ කියන්නේ. මජ්ක්‍ධිම නිකායේ කියවල කළා අංගුත්තර නිකායේ කියවනකොට මජ්ක්‍ධිම නිකායලා විසි කරනව නෙමෙයි. ආයේ නැවත යා කියවනවා. එතකොට තමයි මේ කාරණාවන් ටික කියවමින් ටික ඒ කාරණාව තේරෙන්නේ. ඒකට ආස කරන්න. මොකද දැන් ජීවත් වෙන්න අපිට තියෙන්නේ තව කොච්චර කාලයක් තියෙද අපි ඒව දන්නේ නැහැ. අපි කාලා බීලා ජොලියෙන් ඉඳි. හැබැයි මැරෙන මොහොත ආවට පස්සේ අය ජොලි කතාවක් නේ ඊට පස්සේ යන්න වෙනවා. ඊට පස්සේ නම්බු නාම අර දේවල් මේ දේවල් යාන වාහන සල්ලි තිබුණ මේ ඒ කතා නේ ලස්සනට යාට යන්න වෙනවා. අය බොස්ද ඊට පස්සේ එතන අතු ගාන කෙනාද ඒ කතා නෑ. බොසාටත් යන්න වෙනවා අතු ගාන මනුස්සයටත් යන්න වෙනවා. දෙන්නටම එක න්‍යායයි තියෙන්නේ. ඒ නිසා සිත කියන දේ සංවර කරගෙන දමනය කරගන්න. දමනය කරපු සිත තමයි ශාන්ත. චිත්තං දන්තං සුඛාවහං. ඒ නිසා ධර්මයට ආස කරන්න. ඒ ධර්මයේ ටික කියවන්න. ඒ තුලින් මහා පිනක් ජීවිතේ රැස් වෙන මේ මනස්ගත කියව ඉන්නවට වඩා. දැන් අපි අද කාර්යය තුල අද කාලය තුල අපි කොච්චර කියවත් කොච්චර බැලුවත් ආන් තියෙන මිනි මරුපේව සූස් කේස් ඇතුලේ බෙලි නැතුව අරන් ගියේවා යෝවනේ තියෙන්නේ. බෙල්ල ඇතුව අරන් ගියත් බෙල්ල නැතුව අරන් ගියත් හෙට ඊට පස්සේ ආවොත් දැන් බෙල්ල නැතුවනේ ඊළඟ දවසේ කියලා කිව්වොත් සූස් කේස් එකකට කකුලක් නැතුව අරන් ගියේ කියලා. ඊළඟ අලුත් ප්‍රවෘත්ති. ඉතින් ඕක තමයි ලෝකයේ ස්වභාවය. බෙල්ල ඇතුව හෝ නැතුව හෝ කඳ ඇතුව හෝ නැතුව අරන් ඒ I think ඕක තමයි සසරේ හැටි.
ඊට පස්සේ බෙල්ල අරන් ගියේ කවුද, කඳ අරන් ගියේ කවුද, අත අරන් ගියේ කවුද, ඇඟිලි අරන් ගියේ කවුද හිත හිටිය කියලා කලකිරීමකට ඇති වෙන්නේ නැහැ. අවබෝධයෙන් කලකිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ කියවන්න. ඒකට ආස කරන්න. ඒදීන් ඔබේ ජීවිතයට මහා සාර්ථක බවක් ලබා දෙයි. නිරාමිෂ ප්‍රීතියක් ඔබේ ජීවිතයට ඇති කරලා දෙයි. ඔබේ ජීවිතයට සංසිඳීමක් ලබා දෙයි. ඒ උතුම් ධර්මයට ආශ කරමින් ඒ උතුම් ධර්මය ආදරයෙන් සරණ යන්න. ඒ බුදුරජාණන් වහන්සේ ආදරයෙන් සරණ යන්න. ඒ ධර්මයේ ආදරයෙන් සරණ යන්න. ඒ ශ්‍රාවක සංඝරත්නය ආදරයෙන් සරණ යන්න. ශ්‍රද්ධාව හරි අවම වශයෙන් ඇති කරගන්න. ඒ කෙරෙහි පැහැදීම හරි ඇති කරගන්න. මේක මෙහෙම නේ කියලා. පුරුදු වුණා හෝ පුරුදු කරගන්න බැරි වුණා හෝ පුරුදු කරගත්තා හෝ ඒක තමා සතු වෙන්නේ. පැහැදීම හරි මූලිකින් ඉස්සෙල්ලා ඇති කරගන්න. ඉතින් ඒ නිසා ධර්මයේ තිසරණේ කෙරෙහි පැහැදීම ඇති කර ගනිමින් මේ ප්‍රපංචයන්ගෙන් අපේ සිත් නිදහස් කර ගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න හැම දිනාටම වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. වැඩසටහන ආරම්භයේදී අපි සතුට පිළිබඳව කතා බහ කළා. සතුට ලබා ගන්නට අපි කොයිතරම් දේවල් කරනවද? හැබැයි නියම සතුට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ මේ ශ්‍රී සද්ධර්මයේ තුල බව මේ ධර්ම කරුණු කාරණා ඇසීමේදී අපිට නිරන්තරයෙන්ම අවබෝධ වෙන දෙයක්. අද දවසේදී මේකී ධර්ම කරුණු කාරණා බොහොම හරවත් ලෙස කාලෝචිත ලෙස පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ අප සැමට බොහොම කරුණාවෙන් යුක්තව කියා දුන්නා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ඇති වෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වාසනාව ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමින් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. සාදු සාදු සාදු. පින්වතුනි, අපි දැන් පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේ ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහනේ දහවල් ධර්මදේශනය සඳහා දායකත්වයෙන් දරන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ක්‍රිෂාන්ති ජයකොඩි මහත්මියත්, නිශාන්ති වීරතුංග සොහොයුරිය, මංජුල වීරතුංග සොහොයුරා, නෙලූෂා වීරතුංග දියණිය, හසන්ත වීරතුංග පුතණුවන්, දයාන් ජයකොඩි පුතණුවන්, සෙරායා දියණිය, නොයා දියණිය සහ රෝසි වීරතුංග මෑණියන් විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු. සියලු දෙවියන්ට සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය යසීසුරින් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණය අද දවසේ මෙම දහවල ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරූ සියලුම පින්නතුන් හට සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් එකසේ උපකාර වේවා. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍යානුමෝදනාවෙන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. කරගෙන යන්නා වූ ශාසනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මිය පරලෝකීය ඥාතීන්ට මීට වසර 3කට පෙර මිය පරලෝකීය මහේෂ් වීරතුංග සොහොයුරාට සහ මීට වසර 5කට පෙර මිය පරලෝකීය ක්‍රිස්ටෝපර් වීරතුංග පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දායකත්වයේ දරූ සියලුම පින්වතුන් නමින් නන් අයුරින් උපකාර කළ සියලුම පින්වතුන් නමින් අනන්ත සසර පුරා මිය පරලෝ යන්නට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සියලුම මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. සුජීවත සිටින සියලු පින්වතුන්ට මාර්තු මාස 7 වන දින එනම් අද දින ජන්මදිනයේ යෙදෙන නිශාන්ති වීරතුංග සහෝදරියට මේ පින් අනුමෝදන් වෙත්. ඒ පින්වත් මහත්මිය
නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා. ඒ වගේම සුජීවත්ව සිටින රෝසි වීරතුංග මෑණියන්ටත් දැනට අසනීප තත්වයෙන් පසුවන නිනා පේරුසිංහ පුංචි අම්මාටත් පවුලේ සියලුම දෙනාටත් නෑදෑ හිත මිතුරන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම දෙනා තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් එකසේ උපකාර වේවා. රැස් කරගන්නට දුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දින මෙම දහවල ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචි පින්වත් ක්‍රිෂාන්ති ජයකොඩි මහත්මියටත් නිශාන්ති වීරතුංග සොහොයුරියට මංජුල වීරතුංග සොහොයුරාට නෙලූෂා වීරතුංග දියණිය හසන්ත වීරතුංග පුතණුවන් දයාන් ජයකොඩි පුතණුවන් සෙරායා දියණිය නොයා දියණිය සහ රෝසි වීරතුංග මෑණියන් යන සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් ඒ සියලුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් ධාර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට දුන සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක දූපතුන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන්ව ඒ ඔබ අප සියලුම දෙනා උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දෙවියන්ගේ දේවානුභාවයෙන් රැස් කරන පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිත තැන්පත් කරමින් භාවනාව ප්‍රගුණ කරවීම සඳහා මෙහි වැඩම වදාළ පින්වත් ස්වාමීන් වහන්සේටත් අපේ පුණ්‍යානුමෝදනාව සිදු කරමු. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට උන්වහන්සේටත් ශක්තිය ධෛර්යය ලැබේවා යන්න ප්‍රාර්ථනා කරමින් අපි සියලු දෙනාම පුණ්‍යානුමෝදනාව සිදු කරමු. සාදු සාදු සාදු. අපේ ජීවිතයේ විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට අපිට නිරන්තරයෙන්ම සිදුවනවා. ඒ අභියෝගයන්ට එකම සරණ එකම පිහිට බවට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය අපට ඉතිරිව පවතිනවා. ඒ නිසා ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන් විදුලිය අන්තර්ජාල අවකාශය ඔස්සේ එකී ශ්‍රී සද්ධර්මය ඔබට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙනවා. තවදුරටත් ඒ ශ්‍රී සද්ධර්මය ඔබ ඔබේ ජීවිතයට එකතු කරගනිමින් ඔබේ ජීවිතය ආලෝකමත් කරගනු ඇතැයි අප විශ්වාස කරනවා. එසේනම් අපි සූදානම් වන්නේ අද දවසේදී ශ්‍රද්ධා සතියන්ත සීල භාවනා වැඩසටහන හනින් සමුගෙන යන්නට. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.